ළමයි ඇහෙනවද? ඔව් සර්. alright. මේ චුට පරක් වුණා ක්ලාස් එකක් තිබුණ පුතේ. ඒකත් ඉවර කරලා ආවේ. right. ඔව් සර්. ඈ? ඇහෙන්නේ නැහැ පුතේ. මොකද්ද? right ආයි ක්ලාස් පටන් ගන්න අවස්ථාව දීලා තියෙනවද? අපිට කිසි ගැටලුවක් නැතුව ක්ලාස් එක පටන් ගන්න පුළුවන්. හොඳයි. ටික ටික යාළුවෝ ටික එකතු වෙයි. රෙකෝඩ් එක දානවද? ඔව් රෙකෝඩ් එක දානවා. යාළුවෝ ටික එකතු වෙනකන් පාඩමේ මැදින් නවත්තපු කොටසක් තියෙන්නේ නේද? මට විනාඩියක් අරගෙන ඔයාලා කියලා දෙන්න පුතේ මේ යාළුවෝ ටික තව එකතු වෙනකනොත් පාඩම් පටන් ගන්න කලින් මට ඔයාලා මේ පාඩම් කරලා දෙන්න ඕනේ මෙන්න මේ නෝට් එක. ඒ තමයි මුල් ඓතිහාසික යුගයේ ජනාවාස ව්‍යාප්තියට බලපෑ ප්‍රධාන සාධක. මුල් ඓතිහාසික යුගයේ ජනාවාස ව්‍යාප්තියට බලපෑ ප්‍රධාන සාධක කියලා මාතෘකාවක් අපි පටන් අරගෙන ඒ මාතෘකාව ටිකක් දුර කතා කරගෙන ගිහිල්ලා තමයි ගිය සතිය අපි ඉරිදා පාඩම කරලා අපි ඔයාලගෙන් සමුගෙන ගියේ. එතකොට ඒ නවත්තපු තැනින් තමයි අද පාඩම කතා කරන්න වෙන්නේ. ඒතර නතර කරපු මාතෘකාවට අදාළ විෂය කරුණු කීපයක් අද කතා කරන්න තියෙන හින්දා ගිය සතිය උගන්වපු ටික එක සැරයක් කියෝගෙන ඇවිල්ලා ඒ ටික පාඩම් කරලා මතකයට අරගෙන තමයි මේ විෂය කරුණු ටික අපිට කතා කරන්න වෙන්නේ. හර නේද? right. මුල් ඓතිහාසික යුගයේ ජනාවාස ව්‍යාප්තියට බලපෑ ප්‍රධාන සාධක. මුල් ඓතිහාසික යුගයේ ජනාවාස ව්‍යාප්තියට බලපෑ ප්‍රධාන සාධක කියන මාතෘකාව ටට්ටක් ගාලා කියවගෙන ඉන්නකො ඉක්මනට කියවගෙන ඉන්න. හොඳයි. right. අංගන් පංකරන්
හරිද? right පාඩම් කරාද? පාඩම් කරානේ? හොඳයි. දැන් අපි පාඩම කතා කරගෙන යමු. මයික් එක පොඩ්ඩක් ළමයින්ගේ එක දාන්න. පාඩම කතා කරන් යම් පුතේ. මට කියන්න අපි පාඩමේ නතර කරතන කොතනද? අපි පාඩමේ නතර කරතන කියන්නේ කොතනද නතර කරලා තියෙන්නේ? අද තියෙන්නේ මුල් ඓතිහාසික ජනාවාසවල ව්‍යුහය ස්වරූපය. නෑ ආකතා ටිකක් තියෙනවා. අරගෙන නතර කරපු තැන කියන ලියපු තැන අවසාන මෝසම් ජලය එක්රැස් කර වගා බිමට සපයා ගැනීමයි. මෝසම් ජලයනේ. right. දැන් බලා ගන්න. අපි කවුරුත් දන්නවා පුතේ මුල් ඓතිහාසික යුගයට අයත් ජනතාව තමන්ගේ ජනාවාස නිර්මාණය කරගත්තේ අපේ රටේ එකම එක පරිසර කලාපයක විතරයි. ඒ පහත රට වියලි කලාපයේ තුල පහත රට වියලි කලාපයේ තුල පමණයි මුල් ඓතිහාසික යුගයට අයත් ජනතාව තමන්ගේ ජනාවාස නිර්මාණය කරගත්තේ. එතකොට පහත රට වියලි කලාපයේ තුල පමණක් ජනාවාස නිර්මාණය කරගත්ත මුල් ඓතිහාසික යුගයට අයත් ජනතාව තමන්ගේ මේ භෝග වගාවන් සඳහා ජලය ලබා ගන්න තිබුණ ක්‍රම දෙකක්. එකක් ගංගාවල ජලය, අනිත් එක මෝසම් වර්ෂා ජලය. එතකොට වියලි කලාපීය ප්‍රදේශවල ජනාවාස නිර්මාණය කරගත්ත මේ යුගයේ ජනතාවට තමන්ගේ වගාබිම් සඳහා ජලය ලබා ගන්න තිබුණ මාර්ග දෙකක්. එකක් නේද මෝසම් වර්ෂාවල ජලය, අනිත් එක වියලි කලාපයේ හරහා ගලා බසින ගංගාවල ජලය. හැබැයි වියලි කලාපයේ හරහා ගලා බසින ගංගාවල ජලය වගාබිම් කරා අරගන්න එක ඊටාම සංකීර්ණ තාක්ෂණික වශයෙන් අසීරු කටයුත්තක්ද නැද්ද? තාක්ෂණික වශයෙන් අසීරු කටයුත්තක් වුණාද නැද්ද? තාක්ෂණික වශයෙන් අසීරු කටයුත්තක් වුණා කියන එක මතක තියාගන්න. හේතුව තමයි ගංගාවක ජලය වගාබිම කරා අරගන්න නම් වැඩ දෙකක් කරන්න ඕන. එකක් තමයි ඉස්සෙල්ලාම ගංගාවක් හරස් කරලා අමුණක් බඳින්න ඕනි. ගංගාවක් හරස් කරලා අමුණක් බඳින්න ඕනි. ඊට පස්සේ එසවෙන ජලය ඇල මාර්ගයක් කපලා ඇල මාර්ගයේ දිගේ වගාබිම කරා අරගෙන යන්න ඕන. එහෙනම් දරු පැටව මේ මුල් ඓතිහාසික යුගයට අයත් මානවයෝ මුල්ම කාලේ ගංගාවක් හරස් කරලා අමුණක් බඳින්න දැනගෙන හිටියේ නෑ. ඇල මාර්ග නිර්මාණය කිරීමේ දැනුමක් මුල් කාලේ මේ යුගයේ මානවෙන්ට තිබුණේ නැති නිසා ඒගොල්ලොන්ට සිද්ධ වුණා වියලි කලාපීය වගාබිම් සඳහා මෝසම් වර්ෂා ජලය පමණක් භාවිතා කරන්න. මෝසම් වර්ෂා ජලය ප්‍රමාණවත් නෑ. මෝසම් වර්ෂා ජලය ප්‍රමාණවත් නැති නිසා තමයි ඒගොල්ලෝ තමන්ගේ ජනාවාසය අසල කුඩා ප්‍රමාණ වැව් නිර්මාණය කරගෙන වැව් ජලය ගාන වගාබිම් කරා නේද ලබා ගන්න කටයුතු කරලා තියෙන්නේ. ඒ නිසා හැම ගමකම ගම ආසන්නයේ ගොඩනැගිලා තිබුණා කුඩා ප්‍රමාණයේ වැවක් නේද? කුඩා ප්‍රමාණයේ වැවක් ගොඩනැගිලා තිබුණා. ඒවට කිව්වා මොනවා කියලාද? ඒවට කිව්වා ගම් වැව් කියලා. මොනවා කියලාද කිව්වේ ඒවට? ගම් වැව් කියලා කිව්වා. එහෙනම් මෙන්න මේ කුඩා ගම් වැව් වල ව්‍යාප්තිය මගින් පෙන්눔 කරනවා මුල් ඓතිහාසික යුගයට ජනාවාසවල ව්‍යාප්තිය. මුල් ඓතිහාසික යුගයට අයත් ජනාවාසවල ව්‍යාප්තිය පෙන්눔 කරන ප්‍රධානම දර්ශකය තමයි කුඩා ගම් වැව් වල ව්‍යාප්තිය. මොකක්ද? කුඩා ගම් වැව් වල ව්‍යාප්තිය. ඔන්න ඔය කොටස් ටික අපි කතා කරලා තියෙනවානේ. දැන් බලා ගන්න එතන ඉඳලා පුතේ මේ විදියට හොඳට බලා ගන්න දරු පැටව. මේක ලංකාව නම් මේ තියෙන්නේ වියලි කලාපයේ හරහා ගලා බසින ගංගා කීපයක්. මේ තියෙන්නේ වියලි කලාපයේ හරහා ගලා බසින ගංගා කීපයක්. මම ඔබෙන් සරල ප්‍රශ්නයක් අහනවා. ඒ තමයි දැන් මුල් ඓතිහාසික යුගයට අයත් ජනතාව තමන්ගේ ජනාවාස නිර්මාණය කරගත්තේ පහතරට වියලි කලාපයේ තුලනේ. මම අහන සරල ප්‍රශ්නේ තමයි ඒගොල්ලෝ මේ පහතරට වියලි කලාපයේ තුලත් ජනාවාස නිර්මාණය කරගත්තේ වියලි කලාපයේ හරහා ගලා බසින ගංගා නිම්න දෙපැත්තේද වියලි කලාපයේ හරහා ගලා බසින ගංගා නිම්න වලට ටිකක් ඈතින් පිහිටි වියලි ප්‍රදේශවලද කියලයි මම ඔබෙන් අහන ප්‍රශ්නේ. මට කියන්න මෙන්න මේ වියලි කලාපයේ හරහා ගලා බසින ගංගා නිම්න දෙපැත්තේද
මුල් ඓතිහාසික යුගයට ජනතාව තමන්ගේ ජනාවාස නිර්මාණය කරගත්තේ එහෙම නැත්නම් ගංගාවලට ටිකක් ඈතින් පිහිටි වියලි ප්‍රදේශවලද කියලා ඔබෙන් විභාගයට ප්‍රශ්නයක් ඇහුවොත් හොඳට මතක තියාගන්න. මුල් ඓතිහාසික යුගයට ජනතාව වියලි කලාපයේ හරහා ගලා බසින ගංගා නිම්න දෙපැත්තේ නෙවෙයි තමන්ගේ ජනාවාස නිර්මාණය කරගත්තේ ආන්න මේ වියලි කලාපයේ හරහා ගලා බසින ගංගා නිම්නවලට ටිකක් ඈතින් පිහිටි වියලි කලාපීය ප්‍රදේශවල තමයි මුල් ඓතිහාසික යුගයට ජනතාව මුල් කාලේ තමන්ගේ ජනාවාස නිර්මාණය කරගත්තේ. හැබැයි හොඳට මතක තියාගන්න ඉතා වටින්නේ වියලි කලාපයේ හරහා ගලා බසින ගංගා නිම්න දෙපැත්තේ තමන්ගේ ජනාවාසය අටෝගත්තොතින් වඩා වටින්නේ වියලි කලාපයේ හරහා ගලා බසින ගංගා නිම්න දෙපැත්තේ තමන්ගේ ජනාවාසය අටෝගන්න එක. මොකද හේතුව ගංගා දෙපැත්තේ ජනාවාසය අටෝගත්තොත් ජල පහසුව ලේසිනේ. ජලය සපයා ගැනීම ඉතා පහසුයි. ජලය තියෙනවනේ ගඟේ. ජල පහසුව හොඳයි. ඒ වගේම ගංගා නිම්න දෙපැත්තේ තියෙන්නේ ආන රොන් මඩ සහිත පසක්. ඒ පසේ හොඳට වගා කරන්න පුළුවන්නේ රොන් මඩ සහිත පසක් තමයි ගංගා දෙපැත්තේ තියෙන්නේ. ඒ නිසා හොඳට වගා කරන්න පුළුවන් නේද? සරු පසක් තියෙනවා. ජල පහසුව හොඳයි. හැබැයි සරු පසක් තිබුණත් ජල පහසුව තිබුණත් වියලි කලාපීය ජනතාව නැත්නම් මුල් ඓතිහාසික යුගයට ජනතාව වියලි කලාපයේ හරහා ගලා බසින ගංගා නිම්න දෙපැත්තේ නෙවෙයි තමන්ගේ ජනාවාසය අටෝගත්තේ ගංගාවලට ටිකක් ඈතින් පිහිටි වියලි ප්‍රදේශවල. හේතුව මොකද්ද? ගඟ දෙපැත්ත හොඳ වුණාට ගඟ දෙපැත්තේ නතර නොවි ගඟට ටිකක් ඈතින් පිහිටි ප්‍රදේශවල ජීවත් වෙන්න මුල් ඓතිහාසික යුගයට මානවය තීරණය කරේ මොකක් නිසාද? හේතුව තමයි විනාශකාරී ගම් වතුරෙන් බේරෙන්න මේ යුගයට මානවයෝ දැනගෙන හිටියේ නෑ. ඔබ දන්නවා වියලි කලාපයට වහින්නේ අවුරුද්දේ එක් කාලයක් විතරයි. වහිනකොට වහිනා පුතා මාස 2-3ක් නොකඩවා. ඒතර මොකෝ වෙන්නේ? අර වියලි කලාපීය ගංගා පිටාර ගලනවා. ගම් වතුර තත්ත්වයක් ඇති වෙනවා. වියලි කලාපය අර වහින වැස්සට අර වියලි කලාපීය ගංගා පෙරලගෙන හතර දිබ්බාගේ යට කරගෙන තමයි ජලකඳ ගලාගෙන යන්නේ. එතකොට ආන්න ගඟ දෙපැත්තේ තමන්ගේ ජනාවාසය අටෝගත්තොත් අර වර්ෂා කාලේ ගංගා පිටාර කරලා ගම් වතුර තත්ත්වයක් නැති වෙනවා. අන්නේ ගම් වතුරෙන් බේරෙන්න දැනුමක් ඥානයක් නොතිබිච්ච නිසා මුල් ඓතිහාසික යුගයට මානවයෝ ගඟ දෙපැත්ත නතර වෙන්න හොඳ වුණත් ගඟ දෙපැත්තේ නතර නොවි ගංගාවලට ඈතින් පිහිටි වියලි ප්‍රදේශවල තමන්ගේ ජනාවාසය අටෝ ගන්න තීරණය කරා. එහෙනම් ගඟ දෙපැත්තේ නතර නොවි ගඟට ටිකක් ඈතින් පිහිටි ප්‍රදේශවල තමන්ගේ ජනාවාස අටෝගත්තේ වෙන මොකක්වත් නිසා නෙවෙයි විනාශකාරී ගම් වතුරට මුහුණ දෙන්න ශක්තියක් නොතිබිච්ච නිසා. මොකක් නිසාද? විනාශකාරී ගම් වතුරට මුහුණ දෙන්න ශක්තියක් නොතිබිච්ච නිසා. එහෙනම් විභාගයට ඔබෙන් අහනවා ප්‍රශ්නයක්. මුල් ඓතිහාසික යුගයට ජනාවාස ගොඩනැගිලා තිබුණේ වියලි කලාපයේ හරහා ගලා බසින ගංගා නිම්න දෙපසද එහෙම නැත්නම් ගංගාවලට ටිකක් ඈතින් පිහිටි වියලි කලාපීය ප්‍රදේශවලද කියලා. උත්තරේ ගඟ දෙපැත්තේද මුල් ඓතිහාසික යුගයට ජනාවාස ගොඩනැගිලා තිබුණේ ගංගාවලට ටිකක් ඈතින් පිහිටි ප්‍රදේශවලද? ගංගාවලට ටිකක් ඈතින් පිහිටි වියලි ප්‍රදේශවල තමයි මුල් ඓතිහාසික යුගයට ජනාවාස ගොඩනැගිලා තිබුණේ කියන එක මතක තියාගන්න. තේරුණා නේද? ලියන්න නතර කරපු තැනට ඡේදයක්. නතර කරපු තැනට ඒ ඊළඟ රූලෙම්ම ඉඩ යවන්න එපා. ඉඩ මදි වෙනවා. එතනටම ලියන්න මෙන්න මේක. ලියන්න මුල් ඓතිහාසික යුගයේ ජනාවාස. ලියන්න මුල් ඓතිහාසික යුගයේ ජනාවාස. 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 ජනාවාස. මුල් ඓතිහාසික යුගයේ ජනාවාස. වියලි කලාපයේ තුල ව්‍යාප්තව පැවතියේ. වියලි කලාපයේ තුල ව්‍යාප්තව පැවතියේ.
වියලි කලාපය තුල ව්‍යාප්තව පැවතියේ 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 ගංගා නිම්න දෙපස නොව 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 ඊට පිටතින් පිහිටි ගංගා නිම්න දෙපස නොව ඊට පිටතින් පිහිටි ප්‍රදේශවලය ගංගා නිම්න දෙපස නොව ඊට පිටතින් පිහිටි ප්‍රදේශවලය ඊට පිටතින් පිහිටි ප්‍රදේශවලය ඊට පිටතින් පිහිටි ප්‍රදේශවලය ගංගා නිම්න දෙපස නොව ඊට පිටතින් පිහිටි ප්‍රදේශවලය ඊට පිටතින් පිහිටි ප්‍රදේශවලය එතෙන්ටම ලියන්න එයට හේතුව වූයේ 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 විනාශකාරී ගම් වතුර උවදුරින් 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 නිවාස හා ගොවිබිම් යන්න කියන විතරට අම්මට කියලා තියෙනවා විනාශකාරී ගම් වතුර උවදුරින් නිවාස හා විනාශකාරී ගම් වතුර උවදුරින් නිවාස හා ගොවිබිම් ආරක්ෂා කර ගැනීමට හගොත් විනාශකාරී විනාශකාරී ගම් වතුර උවදුරින් නිවාස හා ගොවිබිම් ආරක්ෂා කර ගැනීමට ගොවිබිම් ආරක්ෂා කර ගැනීමට ගොවිබිම් ආරක්ෂා කර ගැනීමට තාක්ෂණික දැනුම නොමැතිවීමයි තාක්ෂණික දැනුම නොමැතිවීමයි තාක්ෂණික දැනුම නොමැතිවීමයි ගංගා දෙපැත්තේ වාසය කරන එක ඉතා යෝග්‍ය වුවත් ගඟ දෙපැත්තේ වාසය කරන්නේ නැහැ මුල් ඓතිහාසික යුගයට අයත් මානවයෝ විනාශකාරී ගම් වතුර උවදුරින් බේරෙන්න තාක්ෂණික දැනුමක් නොමැති නිසා තාක්ෂණික දැනුමක් නොමැති නිසා තේරුණා නේද right එහෙනම් දරු පැටව නේද තාක්ෂණික දැනුම නොමැති වීමයි තාක්ෂණික දැනුමක් නැති නිසා වියලි කලාපය හරහා ගලා බසින ගංගා නිම්න දෙපස නොව ඊට පිටතින් පිහිටි ප්‍රදේශවල තමයි මුල් ඓතිහාසික යුගයට අයත් ජනාවාස ගොඩනැගිලා තිබුණේ කියන එක මතක තියාගන්න. තේරුණා නේද? right. හැබැයි මුල් ඓතිහාසික යුගයේ අවසාන හරිය වෙනකොට මුල් ඓතිහාසික යුගයේ අවසාන හරිය වෙනකොට මේ යුගයට අයත් මානවයෝ සමත්කම් දක්වනවා විනාශකාරී ගම් වතුරෙන් බේරෙන්න. මේ යුගයේ අවසාන හරිය වෙනකොට මේ මානවයෝ සමත්කම් දක්වනවා විනාශකාරී ගම් වතුරෙන් බේරෙන්න නම් මොකක්ද කරන්න ඕන කියලා. තේරුණා නේද? එතකොට විනාශකාරී ගම් වතුරෙන් බේරෙන්න ආන් සමත්කම් දක්වන්නේ මේ යුගයට අයත් මානවයෝ මේ යුගයේ අවසාන හරියේ. එතකොට මොකද වෙන්නේ? ඒගොල්ලෝ ආයෙ එනවා. ඒගොල්ලෝ ආයෙ පුතේ එනවා ආන්න ගඟ දෙපැත්තට. විනාශකාරී ගම් වතුරෙන් බේරෙන්න මේ යුගයේ මානවයෝ සමත්කම් දක්වන්නේ මේ යුගයේ අවසාන කොටසේ. එතකොට ආන්න ඒගොල්ලෝ තමන්ගේ ජනාවාස අරගෙන එනවා පුතේ ගඟ දෙපැත්තට. ගඟ දෙපැත්තට මේ යුගයේ මානවයෝ තමන්ගේ ජනාවාස අරගෙන එන්නේ විනාශකාරී ගම් වතුරෙන් බේරෙන්න ඥානය ලබා ගත්තට පස්සේ. තේරුණා නේද? මේක පැහැදිලිව අවබෝධ කරගන්න පුළුවන්. ඔය දකුණු පළාතේ හම්බන්තොට වියලි කලාපය හරහා ගලා බසන ගංගාවක් තියෙනවා කිරිඳි ඔය. මේ කිරිඳි ඔය අපිට කතරගම යනකොට මුණ ගැහෙන කිරිඳි ඔය. මේ කිරිඳි ඔය නිර්ණය කරපු පරීක්ෂණ වලින් හොයාගෙන තියෙනවා ආන්න මුල් කාලේ මුල් ඓතිහාසික යුගයට යත්
මුල් කාලීන ජනාවාස කිරිඳි ඔයට ටිකක් ඈතින් පිහිටි ප්‍රදේශවල ගොඩනගාගෙන තිබිලා මේ යුගයේ අවසාන හරිය වෙනකොට විනාශකාරී ගම් වතුරෙන් බේරෙන්න ඥානය ලබා ගන්නකොට ජනාවාස ටික අරගෙන ඇවිල්ලා තියෙනවා මේ කිරිඳි ඔය දෙපැත්තට. තේරුණා නේද? මේක මනාව ඔප්පු වෙන ගංගාව තමයි කිරිඳි ඔය. එහෙනම් මේ යුගයේ ජනාවාස ව්‍යාප්තිය පිළිබඳ හොඳ අවබෝධයක් ලබා ගන්න පුළුවන් ගංගා නිම්නය තමයි පුතේ කිරිඳි ඔය කියන එක මතක තියාගන්න. හරි නේද? right. ලියන ඡේදයක් මේ විදිහට. නමුත් ඡේදයක් නමුත් කල්ගත වන විට නමුත් කල්ගත වන විට නමුත් කල්ගත වන විට ගංගා හරස් කොට නමුත් කල්ගත වන විට ගංගා හරස් කොට නමුත් කල්ගත වන විට ගංගා හරස් කොට අමුණු බැඳ ගංගා හරස් කොට අමුණු බැඳ නමුත් කල්ගත වන විට ගංගා හරස් කොට අමුණු බැඳ ජලය වැව් කරා රැගෙන යාමෙන් ජලය වැව් කරා රැගෙන යාමෙන් නමුත් කල්ගත වන විට ගංගා හරස් කොට අමුණු බැඳ ජලය වැව් කරා රැගෙන යාමෙන් 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 විනාශකාරී ගම් වතුර පාලනය කරගත හැකි විය. 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 ඒ බව සනාථ කෙරෙන උදාහරණ දෙකකි. විනාශකාරී ගම් වතුර පාලනය කරගත හැකි විය. ඒ බව සනාථ කෙරෙන උදාහරණ දෙකකි. 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 right. මුල් ඓතිහාසික යුගයේ අවසාන භාගයේ වෙනකොට මේ යුගයට අයත් මානවයෝ සමත්කම් දක්වනවා විනාශකාරී ගම් වතුරෙන් බේරෙන හැටි. විනාශකාරී ගම් වතුරෙන් බේරෙන්න නම් මොකද්ද කරන්න ඕන? ගංගාව තැන් කීපයකින් හරස් කරලා අමුණු බඳින්න ඕන. එක ගඟක් තැන් කීපයකින් හරස් කරලා මොකක් කරන්න ඕනද? අමුණු බඳින්න ඕන. මෙතනින් අමුණක් බඳිනවා, මේ හරියෙන් බඳිනවා. ඔහොම එක ගංගාවක් තැන් කීපයකින් හරස් කරලා අමුණු බඳින්න ඕන. එතකොට මෙන්න මේ ටිකේ ගලාගෙන එන ජලය මේම අමුණක් බැඳලා හරස් කරලා ඒ සෙවන ජලය ඇල මාර්ගයක් දිගේ ඈත පිහිටි වැවකට අරගෙන යන්න ඕන. ආයේ මේ ටිකේ ගලාගෙන ජල පාර මෙතනින් හරස් කරලා ආන්න ඇලක් කපලා ඈත පිහිටි වැවකට අරගෙන යන නොහොම ආන්න වැව් කීපයක් හදලා ගඟ තැන් කීපයකින් හරස් කරලා අමුණු බැන්දොත් එහෙම ගම් වතුර තත්ත්වයක් ඇති වෙන්නේ නැහැ. කොච්චර වැස්සත් ගඟේ වතුර මට්ටම වැඩි වෙන්නේ නැහැ. ඇයි? එක එක තැන් වලින් හරස් කරලා එකතු කර ගන්න වතුර කඳ ඇල මාර්ග දිගේ අරගෙන ගිහිල්ලා පුරව ගන්නවනේ ඈත පිහිටි වැව්. එතකොට ගඟේ ජල මට්ටම අසාමාන්‍ය ලෙස ඉහළ ගිහිල්ලා ගම් වතුර තත්ත්වයක් ඇති වෙන්නේ නැහැ. එහෙනම් ගංගාව පිටාර ගලන එක වළක්වන්න නම් ගම් වතුර තත්ත්වයක් ඇති වෙන එක වළක්වන්න නම් ගංගාවක් තැන් කීපයකින් හරස් කරලා අමුණු බැඳලා ඉන්නෙස් වෙන ජලය ඇල මාර්ග දිගේ ඈත පිහිටි වැව් පුරවන්න අරගෙන යන්න ඕන. එහෙනම් විනාශකාරී ගම් වතුරෙන් බේරෙන්න මේ යුගයට අයත් මානවයෝ අවසාන භාගයේ සමත්කම් දක්වන්නේ ගංගා හරස් කළ අමුණු බැඳලා ඉන්නෙස් වෙන ජලය ඈත වැව් කරා රැගෙන ගිහිල්ලා. එහෙනම් මේක සනාථ කරන උදාහරණ දෙකක් තියෙනවා. මේ අමුණු නිර්මාණය කරන්න නේද? ඇල මාර්ග හදන්න, වැව් හදන්න මේ යුගයට අයත් මානව දැනගෙන හිටියයි කියලා සනාථ කරන උදාහරණ දෙකක් තියෙනවා. එකක් තමයි පුතේ හොඳට මතක තියාගන්න මේ කිරිඳි ඔය හරස් කරලා ලංකා ඉතිහාසයේ ඉස්සෙල්ලාම
අමුණක් නිර්මාණය කරනවා අනුරාධපුර රාජධානිය රජකම් කරපු ඉලනාග රජතුමා. ඉලනාග මොකද නම? යන්න. ඉලනාග කියන අනුරාධපුර පාලකයා තමයි ලංකා ඉතිහාසයේ ඉස්සෙල්ලාම ගංගාවක් කරස් කරලා අමුණක් බැඳලා තියෙන්නේ. එහෙනම් ලංකා ඉතිහාසයේ පළවෙනි වතාවට ගංගාවක් කරස් කරලා අමුණක් බැඳ අපේ රටේ පාලකයා තමයි ඉලනාග රජතුමා. ඉලනාග රජතුමා. මෙන්න මේ ඉලනාග රජතුමා කිරිඳි ඔය හරස් කරලා හම්බන්තොට කිරිඳි ඔය හරස් කරලා අමුණු බැඳලා ඉන් එසවෙන ජලය ඇලමාර්ග දිගේ අරගෙන ගිහිල්ලා තියෙනවා. එයාම නිර්මාණය කරපු ලොකු වැවක් තියෙනවා තිස්ස මහාරාම වැව කියලා. තිස්ස මහාරාම වැව පුරවන්න ඉලනාග කිරිඳි ඔය හරස් කරලා අමුණු බැඳලා ආන්න ජලය අරගෙන ගිහිල්ලා ගම් වතුර පාලනය කරලා තියෙනවා. එහෙනම් විභාගයට අහවි තිස්ස මහාරාම වැව නිර්මාණය කරන්නෙත් කවුද කියලා. තිස්ස මහාරාම වැව නිර්මාණය කරන්නෙත් ඉලනාග රජතුමා. එතකොට තිස්ස මහාරාම නිර්මාණය කරන ඉලනාග රජතුමාම තමයි ලංකා ඉතිහාසයේ ඉස්සෙල්ලාම ගංගාවක් කරස් කරලා අමුණක් බැඳලා ආන්න වතුර නේද ඇලමාර්ග දිගේ තිස්ස මහාරාම වැවට අරගෙන ගිහිල්ලා තියෙන්නේ. එහෙනම් ලංකා ඉතිහාසයේ ඉස්සෙල්ලාම ගංගාවක් කරස් කළ අමුණක් බැන්දිත් ඉලනාග තිස්ස මහාරාම වැව නිර්මාණය කරන්නේ කවුද? ඉලනාග රජතුමා කියන එක මතක තියාගන්න. එහෙනම් ලංකාවේ පළවෙනි වතාවට අමුණු බඳින්න යොදාගත්ත ගංගාව තමයි කිරිඳි ඔය. කිරිඳි ඔය හරස් කළා තමයි ඉස්සෙල්ලාම අමුණක් බඳලා තියෙන අපේ රටේ පාලකයෝ. ලියන්න තරුවක් දාලා මේ විදිහට තරු දෙක අතරින් ඉවරයි. තරු දෙකයි ලියන්න තියෙන. තරු දෙක ලිව්වම එතනින් නෝට් එක ඉවර වෙනවා. ලියන්න ක්‍රිස්තු වර්ෂ 43 ලියන්න ක්‍රිස්තු වර්ෂ 43 ක්‍රිස්තු වර්ෂ 43 තිස්ස මහාරාම වැව ඉදිකළ ක්‍රිස්තු වර්ෂ 43 තිස්ස මහාරාම වැව ඉදිකළ ක්‍රිස්තු වර්ෂ 43 තිස්ස මහාරාම වැව ඉදිකළ තිස්ස මහාරාම වැව ඉදිකළ ඉලනාග රජු. තිස්ස මහාරාම වැව ඉදිකළ ඉලනාග රජු කිරිඳි ඔය හරස් කොට ක්‍රිස්තු වර්ෂ 43 තිස්ස මහාරාම වැව ඉදිකළ ඉලනාග රජු. තිස්ස මහාරාම වැව ඉදිකළ ඉලනාග රජු කිරිඳි ඔය හරස් කොට අමුණු බැඳ 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 ඇලමාර්ග ඔස්සේ ඈත ප්‍රදේශයන් කරා ජලය රැගෙන ගොස් ඇත. ඇලමාර්ග ඔස්සේ ඈත ප්‍රදේශයන් කරා ජලය රැගෙන ගොස් ඇත. ඇලමාර්ග ඔස්සේ ඈත ප්‍රදේශයන් කරා ජලය රැගෙන ගොස් ඇත. right. එහෙනම් හොඳට මතක තියාගන්න ලංකා ඉතිහාසයේ පළවෙනි වතාවට ගංගාවක් කරස් කරලා අමුණක් බැඳලා විනාශකාරී ගම් වතුරෙන් මේ රටේ ජනතාවගේ නිවාස සහ ගොවිබිම් බේරගත්ත අපේ රටේ පාලකයා තමයි ඉලනාග කියන අනුරාධපුර යුගයේ පාලකයා. මෙතුමා තමයි ඉස්සෙල්ලම ලංකාවේ ගංගාවක් කරස් කරලා අමුණක් බැඳලා තියෙන්නේ. ඒ විතරක් නෙවෙයි තිස්ස මහාරාම වැව නිර්මාණය කරන්නේ කවුද? ඉලනාග රජතුමා. කවුද? ඉලනාග රජතුමා කියන එක මතක තියාගන්න. එහෙනම් ඉලනාග රජතුමා තමයි තිස්ස මහාරාම වැව නිර්මාණය කළා තියෙන්නේ. ලියන අවසාන උදාහරණය එක්සැම්පල් එක අවසාන ලියන්න කුරුණෑගල දිස්ත්‍රික්කයේ පිහිටි 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 ගණේකන්ද විහාරයේ හා ගණේකන්ද කුරුණෑගල දිස්ත්‍රික්කයේ පිහිටි ගණේකන්ද විහාරයේ හා
ගනේ කන්ද විහාරයේ හා ගල් ලෙන විහාරයේ ඇති ගල් ලෙන විහාරයේ ඇති ගල් ලෙන විහාරයේ ඇති ගල් ලෙන විහාරයේ ඇති බ්‍රාහ්මීය සෙල්ලිපිවල බ්‍රාහ්මීය සෙල්ලිපිවල බ්‍රාහ්මීය සෙල්ලිපිවල බ්‍රාහ්මීය සෙල්ලිපිවල බ්‍රාහ්මීය සෙල්ලිපිවල වෙනත් පාට පෑනකින් බ්‍රාහ්මීය සෙල්ලිපිවල අවරණ වෙනත් පාට පෑනකින් ලියන්න ඕන අවරණ යන පදය දක්වා තිබුණි 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 එහි අරුත අමුණ යන්නයි 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 right දරු පැටව හොඳට මතක තියාගන්න කුරුණෑගල දිස්ත්‍රික්කයේ ගණේකන්ද විහාරයේ හා ගල් ලෙන විහාරයේ ඇති බ්‍රාහ්මීය සෙල්ලිපි දෙකක සඳහන් වෙලා තියෙනවා අවරණ කියලා පදයක් මේ අවරණ කියන පදේ තේරුම තමයි අමුණ කියන එක එහෙනම් මුල් ඓතිහාසික යුගයට අයත් කුරුණෑගල දිස්ත්‍රික්කයේ ගණේකන්ද විහාරයේ සහ ගල් ලෙන විහාරයේ ඇති බ්‍රාහ්මීය සෙල්ලිපි දෙකක සඳහන් වෙලා තියෙනවා පුතා අවරණ කියලා පදයක් මේ අවරණ කියන පදේ තේරුම තමයි අමුණ කියන එක එහෙනම් මුල් ඓතිහාසික යුගයට අයත් ජනතාව දැනන් ඉඳලා තියෙන මේ යුගයේ අවසන් වෙනකොට විනාශකාරී ගම් වතුරෙන් බේරෙන්න නම් ගංගා හරස් කරලා අමුණක් බඳින්න ඕන කියලා. එහෙනම් අමුණු බඳින්න මේ යුගයේ අවසාන භාගයේ මිනිසා දැනගෙන හිටියයි කියන එක ඔප්පු වෙනවා මෙන්න මේ අවරණ කියන පදයෙන්. අවරණ කියන එකේ තේරුම තමයි අමුණ කියන එක. එහෙනම් මේ යුගයට අයත් මිනිස්සු මේ යුගයේ අවසාන හරියේ ගංගා හරස් කරලා අමුණු බැඳලා විනාශකාරී ගම් වතුරෙන් බේරෙන දැනගෙන හිටියයි කියලා ඔප්පු වෙන උදාහරණ දෙක තමයි නේද? තිස්ස මහරාමව නිර්මාණය කරපු ඉලනාග කිරින්දිය හරස් කරලා අමුඩු බැන්දයි කියලා පත පොතේ ඉතිහාස පොතේ මහා වංශේ සඳහන් වෙලා තියෙනවා. එහෙනම් තිස්ස මහරාමව නිර්මාණය කරපු ඉලනාග රජතුමා ආන්න කිරින්දිය හරස් කරලා අමුඩු බැන්දයි කියලා පැරණි පොත්පත් වල වාර්තා කරලා තියෙනවා. ඒකෙනොත් ඔප්පු වෙනවා මේ යුගයට මිනිසා එහි අවසාන හරියේ ගංගා හරස් කළ අමුණ බදින්න දැනන් හිටියයි කියලා. ඒ විතරක් නෙවෙයි කුරුණෑගල දිස්ත්‍රික්කයේ ගණේකන්ද හා ගල් ලෙන විහාරවල ඇති බ්‍රාහ්මීය සෙල්ලිපි දෙක සඳහන් වෙනවා අවරණ කියලා පදයක්. මේ අවරණ කියන පදේ තේරුම තමයි අමුණ කියන එක. අවරණ කියන පදේ තේරුම අමුණ කියන එක මතක තියාගන්න. එහෙනම් අවරණ නමින් අමුණ හැඳින්වුවා කියලා ඒ තොරතුරු වාර්තා කරපු බ්‍රාහ්මීය සෙල්ලිපි දෙක තියෙන්නේ කොහෙද? මේ බ්‍රාහ්මීය සෙල්ලිපි දෙක තියෙන්නේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ ගණේකන්ද විහාරයේ සහ ගල් ලෙන විහාරයේ. අපහු කියන්නේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ ගණේකන්ද විහාරයේ සහ ගල් ලෙන විහාරයේ තමයි මේ අවරණ කියන පදේ සහිත බ්‍රාහ්මීය සෙල්ලිපි දෙක ලියවිලා තියෙන්නේ. ඔන්න ඔය උදාහරණ දෙකෙන් ඔය සාක්ෂි දෙකෙන් ඔප්පු වෙනවා මුල් ඓතිහාසික යුගයට අයත් මානවයෝ මේ යුගයේ අවසාන භාග වෙනකොට විනාශකාරී ගම් වතුරෙන් බේරෙන්න සමත්කම් දැක්වුවා කියන එක. ඒ සමත්කම නිසා මේ යුගයේ අවසාන හරියේ තමන්ගේ ජනාවාස අරගෙන එනවා වේලි කලාපයේ හරහා ගලා වසින ගංගා දෙපැත්තට. තේරුණා නේද? රයිට්. ඒක මතක තියාගන්න. ඔන්න ඔතනින් මේ මාතෘකාව අපි අවසන් කරනවා. හරිය නේද? ඔතනින් අපි මේ මාතෘකාව කතා කරලා අවසන් කරනවා. හරිය නේද? රයිට්. ඊට පස්සේ අපිට කතා කරන්න තියෙන්නේ මුල් ඓතිහාසික යුගයේ ජනාවාසවල ව්‍යුහය හා ස්වරූපය. මුල් ඓතිහාසික යුගයට අයත් ජනාවාසවල ව්‍යුහය හා ස්වරූපය. ඒ ජනාවාසවල දකින්න පුළුවන් ලක්ෂණ මොනවද?
මොන වගේ ජනාවාස වර්ග මේ යුගයේ තුල ගොඩනැගිලා තිබුණද කියලායි අපිට කතා කරන්න තියෙන්නේ. මුල් ඓතිහාසික යුගයට ජනාවාසවල ලක්ෂණ මොනවද? ඒ කියන්නේ ස්වරූපය. ස්වරූපය කියන්නේ පෙනුමනේ, ලක්ෂණනේ. මුල් ඓතිහාසික යුගයට අයත් ජනාවාසවල දකින්න පුළුවන් ලක්ෂණ මොනවද? ඒ වගේම මොන වගේ ජනාවාස වර්ග මේ යුගය තුල ගොඩනැගිලා තිබුණද කියන එක තමයි ඔතන ව්‍යුහය කියන්නේ. ව්‍යුහය කියලා කියන්නේ සැකැස්ම. ව්‍යුහය කියන්නේ සැකැස්මනේ. මුල් ඓතිහාසික යුගයේ ජනාවාසවල සැකැස්ම ව්‍යුහය. ස්වරූපය කියන්නේ පෙනුම, ලක්ෂණ කියන එක. එහෙනම් මුල් ඓතිහාසික යුගයට අයත් ජනාවාසවල ලක්ෂණ සහ ව්‍යුහය ගැන අපි කතා කරන්න ඕන. පෙනුම ගැන කතා කරන්න ඕනේ. මාතෘකාව මුල් ඓතිහාසික යුගයේ ජනාවාසවල ව්‍යුහය හා ස්වරූපය. ව්‍යුහය හා ස්වරූපය ගැන අපි කතා කරන්න ඕනේ. right. දැනටමත් අපි දන්නවා මුල් ඓතිහාසික යුගයට ජනාවාසවල ලක්ෂණ කීපයක්. මුල් ඓතිහාසික යුගයට ජනාවාසවල ලක්ෂණ කීපයක් අපි දන්නවනේ. ඔබ දන්නවා. ඔබට කියා ගන්න බැරි වුණාට ඔබ දැනටමත් දැනගෙන ඉන්නවා මුල් ඓතිහාසික යුගයට ජනාවාසවල ලක්ෂණ කීපයක්. මොකක්ද? එකක් තමයි මුල් ඓතිහාසික යුගයට ජනාවාස ගොඩනැගිලා තිබුණේ ලංකාවේ එකම එක පරිසර කලාපයක විතරනේ. ඒ මොන පරිසර කලාපයේද? පහත රට වියලි කලාපය තුල පමණයි. එහෙනම් මුල් ඓතිහාසික යුගයට ජනාවාසවල එක ස්වරූපයක් තමයි, එක ලක්ෂණයක් තමයි පහත රට වියලි කලාපය තුල පමණක් ව්‍යාප්තව පැවතීම. පහත රට වියලි කලාපය තුල විතරයි මුල් ඓතිහාසික යුගයට ජනාවාස ව්‍යාප්ත වෙලා තිබුණේ. කියන්නේ පහත රට වියලි කලාපය තුල පමණක් ව්‍යාප්ත වෙලා තිබුණා. තව ලක්ෂණයක් ගන්න පුළුවන්. මොකක්ද? පහත රට වියලි කලාපය තුලත් වියලි කලාපය හරහා ගලා බසින ගංගා නිම්න දෙපසද නැත්නම් ඊට ටිකක් ඈතින් පිහිටි ප්‍රදේශවලද මුල් ඓතිහාසික යුගයට ජනාවාස ගොඩනැගිලා තිබුණේ. ඊට ටිකක් ගංගාවල ටිකක් ඈතින් පිහිටි වියලි ප්‍රදේශවල ගොඩනැගිලා තිබුණේ. ඒක තව ලක්ෂණයක්. අනිත් එක තව ලක්ෂණයක් ගන්න පුළුවන්. බොහොමයක් මුල් ඓතිහාසික යුගයට ජනාවාස කුඩා වැවක් කේන්ද්‍ර කර ගැනීමෙන් ඒ අසබඩ තමයි ගොඩනැගිලා තිබුණේ. බොහෝ මුල් ඓතිහාසික යුගයට ජනාවාස ළඟ කුඩා ප්‍රමාණය වැවක් තිබුණද නැද්ද? කුඩා ගම් වැවක් තිබුණද නැද්ද? කුඩා ගම් වැවක් තිබුණා. ඔන්න ඕව තමයි මේ යුගයට ජනාවාසවල ස්වරූපය, ලක්ෂණ කියලා කියන්නේ. හරි නේද? තව තියෙනවා. හරි. තව තියෙන ලක්ෂණ සහ ගොඩක් ඒවා. දැනට ඔය ටික ප්‍රධාන වශයෙන් මතක තියාගන්න ඕන අනිවාර්යයෙන්. දැන් බලන්නකෝ මුල් ඓතිහාසික යුගවල මුල් ඓතිහාසික ජනාවාසවල ව්‍යුහය ස්වරූපය. මොන මේ ප්‍රකාශයක් දාලා තියෙනවා. ටියුට් එකේ බලන්නකෝ ඉස්සෙල්ලා දාලා තියෙන ප්‍රකාශය. වැසි ජලයෙන් පෝෂණය වන කුඩා වැව් කේන්ද්‍ර කර ගනිමින් ගංගාවල පිටාර නිම්නයට පිටතින් වූ ප්‍රදේශවල ව්‍යාප්ත වූ ජනාවාස එකිනෙකට නැත්නම් එකිනෙකකින් ස්වාධීන වූ ඒවා වේ. දැන් මේ ප්‍රකාශයෙන් ගොඩක් දේවල් කියවෙනවා. වැසි ජලයෙන් පෝෂණය වන කුඩා වැව් කේන්ද්‍ර කර ගනිමින් ගංගාවල පිටාර නිම්නයට පිටතින් වූ ප්‍රදේශවල ව්‍යාප්ත වූ ජනාවාස එකිනෙකකින් ස්වාධීන වූ ඒවා වේ. හරනේ කතාව. මේ මුල් ඓතිහාසික යුගයට ජනාවාස ගොඩනැගිලා තියෙන්නේ ආන්න වියලි කලාපීය ප්‍රදේශ හරහා ගලා බසින ගංගා නිම්න දෙපැත්තේ නෙවෙයිද පිටතින් පිහිටි ප්‍රදේශවල. ඒ වගේම හැම ජනාවාසයක් ළඟම කුඩා ප්‍රමාණ වැවක් ගොඩනැගිලා තිබුණානේ. ඒක නෙමේ කියවන්නේ නේද? ඒක තමයි මේ කියවන්නේ. එතකොට ඊළඟ පැත්තේ බලන්නකෝ ගිහිල්ලා ඊළඟ පැත්තේ වැවක් කේන්ද්‍ර කරගෙන වර්ධනය වූ මෙවැනි ජනාවාස වාපිගාම යනුවෙන් සාහිත්‍යමය පොතපතෙහි සඳහන් වේ. අන්න අර වැවක් කේන්ද්‍ර කරගෙන ඒ වැවාසල බිහිවෙච්ච මුල් ඓතිහාසික යුගයට ජනාවාසවලට ඒ ගම්මානවලට විශේෂ නමක් කිව්වලු වාපිගාම කියලා. මොනවද කියන්නේ? වාපිගාම. වාපි කියන්නේ වැව කියන එක. වැව. රජ කාලේ වැවට කිව්වේ වාපි කියලා. වාපිගාම. ගාම කියන්නේ ගමනේ. වාපි වැව්. වැව් ගම්මාන. වැවක් ළඟ නිර්මාණය කරගත් ජනාවාසකට කියන්නේ වැව් ගම්මාන කියලා. තමන්ගේ ගමාසල වැවක් තියෙනවා නම් ඔබේ ගමට කියන්නේ මොන ගමක් කියලාද? වැව් ගම්මානයක් කියලා. වැව් ගම්මාන වාපිගාම. එහෙනම් වැවක් අසල ගොඩනැගිච්ච
මුල් ඓතිහාසික යුගයට ජනාවාස වලට කිව්වේ වාපිගාම කියලා. මොනවා කියලාද? වාපිගාම කියලා. එහෙනම් මුල් ඓතිහාසික යුගයේ තුල වැඩිපුරම ගොඩනැගිලා තිබුණේ වැවක් කේන්ද්‍ර කරගෙන ඒ අසල ගොඩනැගිච්ච වාපිගාම. මොනවද ගොඩනැගිලා තිබුණේ? වාපිගාම. මහා වංශයේ එක තැනක හොඳට අහගෙන ඉන්න. මහා වංශයේ එක තැනක ආන්න පැහැදිලිව කියනවා, පැහැදිලිව වාර්තා කරලා තියෙනවා ඒ කාලේ තිබිච්ච වාපිගාම කීපයක නම්. ඒ කාලේ ගොඩනැගිච්ච වාපිගාම කීපයකට උදාහරණ දීලා තියෙනවා මහා වංශය. ලියන්න ඊළඟ තරුව තියෙනවානේ. ඊළඟ තරුවේ ලියන්නේ මේ විදිහට මහා වංශය තුල 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 එකල ගොඩනැගී පැවති 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 වාපිගාම කිහිපයකට වාපිගාම කිහිපයකට වාපිගාම කිහිපයකට උදාහරණ දක්වා තිබුණි. 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 right. මහා වංශ සඳහන් වෙලා තියෙනවා ඒ කාලේ තිබිච්ච වාපිගාම කීපයක නම්. ඊළඟ රුවේ ලියන්නකෝ කමාදල් ලස්සන පෑනකින් ඒ වාපිගාම වලට උදාහරණ නම් ටික ලියන්න. එක සුමන වාපිගාම. සුමන ලියන්න. සුමන වාපිගාම. සුමන වාපිගාම. එක සුමන වාපිගාම. මහා වංශය කියනවා මුල් ඓතිහාසික යුගයේ ගොඩනැගිච්ච එක වාපිගාමයක් තිබුණලු සුමන වාපිගාම කියලා. මොකක්ද? සුමන වාපිගාම. දෙක විහාර වාපිගාම. විහාර. එක සුමන වාපිගාම. දෙක විහාර වාපිගාම. එක සුමන වාපිගාම. දෙක විහාර වාපිගාම. එක සුමන වාපිගාම. දෙක විහාර වාපිගාම. තුන හුන්දරි වාපිගාම. හයන්න හොයන්න හුන්දරි හුන්දරි හයන්න හොයන්න හුන්දරි වාපිගාම. එක සුමන වාපිගාම. දෙක විහාර වාපිගාම. තුන හුන්දරි වාපිගාම. හුන්දරි වාපිගාම. හුන්දරි වාපිගාම. සුමන වාපිගාම. විහාර වාපිගාම. හුන්දරි වාපිගාම. next one කයන්න කඩහ වාපිගාම. කඩහ වාපිගාම. කයන්න ඩයන්න කඩහ කඩහ වාපිගාම. කඩහ කඩහ වාපිගාම. right. මහා වංශ සඳහන් වෙලා තියෙනවා මුල් ඓතිහාසික යුගයේ ගොඩනැගිලා තිබිච්ච වාපිගාම කීපයකට උදාහරණ දීලා තියෙනවා. කියන්න ගොඩනැගිච්ච වාපිගාම කීපයක නම් කියන්න සුමන වාපිගාම. විහාර වාපිගාම. හුන්දරි වාපිගාම. කඩහ වාපිගාම. ආපහු කියන්න විහාර වාපිගාම. සුමන වාපිගාම. හුන්දරි වාපිගාම. කඩහ වාපිගාම. වාපිගාම කීපට උදාහරණ කියන්න වැවක් අසබඩ නිර්මාණය වෙච්ච ගම්මාන වලට කියන්නේ පොදුවේ වාපිගාම කියලා. මහා වංශේ වාර්තා කරලා තියෙනවා ඒ කාලේ ගොඩනැගිච්ච වාපිගාම කීපයක නම් කියන්න සුමන වාපිගාම. විහාර වාපිගාම. හුන්දරි වාපිගාම. කඩහ වාපිගාම. ආපහු කියන්න සුමන වාපිගාම. විහාර වාපිගාම. හුන්දරි වාපිගාම. කඩහ වාපිගාම. තාපාරක් කියමුනේ සුමන වාපිගාම. කො කියන්න සුමන වාපිගාම. විහාර වාපිගාම. හුන්දරි වාපිගාම. කඩහ වාපිගාම. එතකොට මහා වංශ සඳහන් වෙනවා වාපිගාම කීපයක නම්. විභාගයට අහන්න පුළුවන් මුල් ඓතිහාසික යුගයේ ගොඩනැගිච්ච වාපිගාම කීපයකට උදාහරණ ලියන්න කියලා. උත්තරේ සුමන වාපිගාම. විහාර වාපිගාම. කඩහ වාපිගාම. හුන්දරි වාපිගාම. තේරුණා නේද? එතකොට මේ යුගයේ බොහෝමයක් ජනාවාස වාපිගාම. තේරුණා නේද? මේ යුගයේ බොහෝ ජනාවාස වාපිගාම. වැවක් කේන්ද්‍ර කරගෙන
ඒ අසබඩ නිර්මාණය වෙච්ච ජනාවාස ඔබ දන්නවද මේ මුල් ඓතිහාසික යුගයට ජනාවාසවල දකින්න පුළුවන්. තවත් එක ලක්ෂණයක් තමයි මේ මුල් ඓතිහාසික යුගයට ජනාවාසවල එක ස්වරූපයක් තමයි එක් ගමක් තවත් ගමකින් වෙන් වෙලා තියෙන. එකිනෙකට ගම්මාන ස්වාධීනයි. ගම්මාන එකිනෙකට ස්වාධීනයි. මේ ගමයි ටිකක් දුරින් දුරට තියෙන. හරි නේද? ඈතින් ඈත තියෙන. මේ ගමට යාවෙන්නේ නැහැ. එක් ගමක් තවත් ගමකින් වෙන් වෙලා තිබුණේ පටු කැලෑ තීරයකින්. එක් ගමක් තවත් ගමකින් වෙන් වෙලා තිබුණ පටු කැලෑ තීරයකින්. මේ ගමේ පුද්ගලයෙකුට එහා ගමට යන්න ඕන නොතින් එයාට සිදු වෙනවා තමන්ගේ ගමේ එහා කොනට ගිහිල්ලා පටු කැලෑ තීරය පහු කරාට පස්සේ තමයි අල්ලපු ගමට යන්න වෙන්නේ. තේරුණා නේද? right. එතකොට දැන් අද නම් අපේ රටේ ගම්මාන එකිනෙකට යා වෙලානේ තියෙන්නේ. අපේ ගමයි එහා ගමයි පැහැදිලිව වෙන් කළ හඳුන ගන්න බැහැනේ. ඉවරන තැන අපේ ගම ඉවරන තැන එහා ගම පටන් ගන්න තැන එහෙම අපිට නිශ්චිතව හඳුන ගන්න බෑ. අද ගම්මාන එකිනෙකට යා වෙලානේ තියෙන්නේ. හැබැයි මුල් ඓතිහාසික යුගයේ එක් ගමක් තවත් ගමකින් පැහැදිලිව වෙන් වෙලා ඈතින් ඈත පිහිටා තිබුණේ. එහෙම වෙන් වෙලා තිබුණේ පටු කැලෑ තීරයකින්. එක් ගමක් තවත් ගමකින් වෙන් වෙලා තිබුණ පටු කැලෑ තීරයකින්. එතකොට පැහැදිලිව ගම්මාන දෙක වෙන් වෙලා පේනවනේ. අපේ ගම වෙනම තියෙනවා. අපේ ගමට එහා පැත්තේ පිහිටි අල්ලපු ගම වෙනම බලා ගන්න පුළුවන්ද බැරිද? වෙනම හඳුනා ගන්න පුළුවන්. එහෙනම් තව ලක්ෂණයක් දාලා තියෙනවා. එක් ගමක් තවත් ගමකින් වෙන් වූයේ පටු කැලෑ තීරයකින්. අපහු කියන්නේ එක් ගමක් තවත් ගමකින් වෙන් වූයේ පටු කැලෑ තීරයකින්. තවසරයක් කියන්නේ එක් ගමක් තවත් ගමකින් වෙන් වූයේ පටු කැලෑ තීරයකින්. තවසරයක් කියන්නේ එක් ගමක් තවත් ගමකින් වෙන් වූයේ පටු කැලෑ තීරයකින්. හොඳයි. ඊළඟට දාලා තියෙනවා තව තරුවක් එකක් කියවන්න. වැව් ගම්මානවලට අමතරව නොයෙකුත් වෘත්තිකයන් විසූ ජනාවාස වංශ කතාවල හා සෙල්ලිපිවල සඳහන් වී තිබේ. අන්න ඔබට කියනවා මුල් ඓතිහාසික යුගයේ තුල වාපිගාම විතරක් නෙවෙයිලු ගොඩනැගිලා තිබුණේ. වාපිගාම වලට අමතරව තව වෘත්තිකයන් විසූ ජනාවාස වර්ගත් ගොඩනැගිලා තිබුණලු. වාපිගාම වලට අමතරව විවිධ වෘත්තීන් වල නියලුණ ජනතාව වාසය කරපු ජනාවාසත් දකින්න පුළුවන්ලු. තේරුණා නේද? එතකොට මුල් ඓතිහාසික යුගයේ සියලු ජනාවාස කුඩා වැවක් කේන්ද්‍ර කරගෙන ඒ අසබඩ ගොඩ නැගිච්ච වාපිග්‍රාමද? නෑ. සියලු ජනාවාස වාපිගාම නෙවෙයි. වැඩිම ජනාවාස වැඩිපුරම තිබුණේ වාපිගාම. වාපිගාම වලට අමතරව එක එක වෘත්තීන් වල නියලිච්ච ජනතා වාසය කරපු වෘත්තිකයන් විසූ ග්‍රාමත් මේ යුගයේ තුල ගොඩනැගිලා තිබුණද නැද්ද? මේ යුගයේ තුල ගොඩනැගිලා තිබුණා. අපි උදාහරණයක් ගමු. අපි උදාහරණයක් ගත්තොත් එහෙම හොඳට මතක තියාගන්න. අපි ගමු වඩු කර්මාන්තේ ලී වැඩ කරන එක වෘතියක්නේ. වඩු කර්මාන්තේ වෘතියක්. එතකොට ගමක් ගත්තොත් ඒ ගමේ හැම පවුලක්ම කරන්නේ වඩු වැඩ. ඒ ගමේ ඔක්කොම කරන්නේ මොනවද? වඩු කර්මාන්තේ. එහෙනම් වඩු වැඩෙන් ජීවත් වෙන වඩු වෘතිකයෝ විසූ වෙනම ගම්මාන තිබිලා තියෙනවා. හරි නේද? එතකොට දීවරය විසූ වෙනම ගම්මාන තිබිලා තියෙනවා. ඒ ගමේ ඔක්කොම දීවර කර්මාන්තේ කරන්නේ. තව ගම්මාන තිබිලා තියෙනවා මැටි වලම් හදන එක. වලම් පිඟන් හදන එක. ඒ ගමේ හැමෝම හදන්නේ වලම් පිඟන්. එතකොට ආන්න කුඹල් කර්මාන්තයේ තිබිච්ච වෙනම ගම්මාන තිබිලා තියෙනවා. කෘෂි කර්මාන්තය කරපු ගම්මාන වෙනවද? ඒ ගමේ ඔක්කොම ගොවියෝ කරන්නේ ගොවිතැන. ඒ ගමේ සිළු මිනිස්සු කරන්නේ මොනවද? ගොවිතැන. දැන් ගොවිතැන කරපු අය ජීවත් වෙච්ච වෙනම ගම්මාන තියෙනවා. වඩු වැඩ කරපු අය ජීවත් වෙච්ච වෙනම ගම්මාන තියෙනවා. ඊළඟට සමහර ගම්මාන වල ජීවත් වෙච්ච මිනිස්සු මුළු ගමේම කට්ටිය කරේ පතල කපන එක. මැණික් ගරන එක. ඒ ගමේ ඔක්කොගේ වෘතිය මැණික් ගරන එක. මැණික් පතල කපන එක. නේද? එහෙම එක එක වෘත්තිකයන් විසූ ජනාවාස තිබිලා තියෙනවා 6ක්. මුල් ඓතිහාසික යුගයේ තුල ගොඩනැගිලා තියෙනවා වෘත්තිකයන් විසූ ග්‍රාම 6ක්. කීයක් ගොඩනැගිලා තිබුණාද? වෘත්තිකයන් විසූ ග්‍රාම 6ක් ගොඩනැගිලා තිබුණා. එහෙනම් මුල් ඓතිහාසික යුගයේ තුල ගොඩනැගිලා තිබුණා වෘත්තිකයන් විසූ ජනාවාස 6ක්. ඒ 6න් එකකට කියනවා කසිකාර ගාම කියලා. මොකද්ද කියන්නේ? කසිකාර ගාම. කසි
කසිකාර ගාම වල ජීවත් වෙච්ච අය මොකද්ද කරපු වෘත්තිය? ගොවිතැන් කරපු අය. ගොවියන් විසූ ගම්මාන වලට කියනවා කසිකාර ගාම කියලා. ගොවියන් විසූ ගම්මාන වලට කියන්නේ මොන ගාම කියලාද? කසිකාර ගාම කියලා. ගොවියන් විසූ ගම්මාන කසිකාර ගාම. හරි නේද? මණිකාර ගාම කියලා වෘත්තික විසූ ග්‍රාමයක් තිබුණා. මණිකාර ගාම. පුතා මණිකාර ගාම කියන්නේ මණික් ගැරූ හෝ මණික් කැපූ අය විසූ ගම්මාන. මණික් ගැරූ හෝ මණික් කැපූ අය විසූ ගම්මාන වලට කිව්වා මණිකාර ගාම කියලා. කසිකාර ගාම කියලා වෘත්තික විසූ ග්‍රාමයක් තිබුණ එක ඔක්කොම ගොවියෝ. මණිකාර ගාම වල කට්ටිය මොකද කරේ? මණික් ගැරූ හෝ මණික් කැපූ අය. ඊළඟට තිබුණා කුම්භකාර ගාම. මේ කුම්භකාර කියන්නේ කුම්භකාර ගාම කියලා කියන්නේ වළං හදපු අය. වළන සාදන්න විසූ ගම්මාන වලට කියනවා කුම්භකාර ගාම කියලා. නේද? වඩ්ඩකි ගාම. වඩුවන් විසූ ගම්මාන. හරි නේද? වඩුවන් විසූ ගම්මාන වඩ්ඩකි. තව තිබුණා ගෝපාල ගාම. ඒ ගමේ ඔක්කොම කරන හරක් ඇති කරන එක, හරක් බලන එක. නේද? ගව පාලනය. ගව පාලනයේ දුන පිරිස් ජීවත් වෙච්ච ගම්මාන වලට කිව්වා ගෝපාල ගාම කියලා. එහෙම වාපි ගාම වලට අමතරව වෘත්තිකයන් විසූ ග්‍රාම තිබුණා 6ක් ගොඩනැගිලා. ලියන්නේ 6 පහලට. 1 කසිකාර ගාම. ලියන්න. වෘත්තිකයන් විසූ ග්‍රාම 6ක් තිබුණා. ලියන්න 1 කසිකාර ගාම. වෘත්තිකයන් විසූ ග්‍රාම 6යි 1 කසිකාර ගාම. කසිකාර ගාම. තුටි තලයක් ගහලා ඉස්සරහින් ලියන්න ගොවියන් විසූ ගම්මාන. කසිකාර ගාම කියලා කියන්නේ ගොවියන් විසූ ගම්මාන වලට. කසිකාර ගාම ගොවියන් විසූ ගම්මාන. කසිකාර ගාම කියලා ලිව්වා. ඊතලයක් ගහලා ලියන්න ගොවියන් විසූ ගම්මාන. ගොවියන් විසූ ගම්මාන. කසිකාර ගාම. ඊතලයක් ගැහුවා ගොවියන් විසූ ගම්මාන. 2 මණිකාර ගාම. 2 මණිකාර ගාම. 2 මණිකාර ගාම. මණිකාර ගාම. 2 මණිකාර ගාම. 2 මණිකාර ගාම. ඊතලයක් ගහලා ලියන්න මණික් ගැරූ හෝ. මණිකාර ගාම කියලා කියන්නේ මණික් ගැරූ හෝ මණික් කැපූ අය විසූ ගම්මාන. 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 මණික් ගැරූ හෝ මණික් කැපූ අය විසූ ගම්මාන වලට කියනවා මණිකාර ගාම කියලා. right. කසිකාර ගාම, මණිකාර ගාම. next one ගෝපාල ගාම. ලියන්න ගෝපාල ගාම. ගෝපාල ගාම. ගෝපාල ගාම. ඊතලයක් ගහලා ලියන්න ගොපල්ලන් විසූ ගම්මාන. ගොපල්ලන් කියන්නේ හරක් ඇති කරන අයනේ නේද? ගව පාලනය. ගොපල්ලන් විසූ ගම්මාන. ගොපල්ලන් විසූ ගම්මාන. ගොපල්ලන් විසූ ගම්මාන. ගොපල්ලන් විසූ ගම්මාන. ගෝපාල ගාම කියලා කියන්නේ ගොපල්ලන් විසූ ගම්මාන වලට. right. වාපි ගාම වලට අමතරව වෘත්තිකයන් විසූ ග්‍රාම 6ක් තිබෙනවා. 6න් 3ක් ඉගෙනනවා. කසිකාර ගාම, මණිකාර ගාම, ගෝපාල ගාම. කියන්නේ කසිකාර ගාම, මණිකාර ගාම, ගෝපාල ගාම. ආපහු කියන්නේ කසිකාර ගාම, මණිකාර ගාම, ගෝපාල ගාම. තවසරයක් කියන්නේ කසිකාර ගාම, මණිකාර ගාම, ගෝපාල ගාම. ගෝපාල ගාම කියලා කියන්නේ ගොපල්ලන් විසූ ගම්මාන වලට. ගොපල්ලන් විසූ ගම්මාන වලට කියනවා ගෝපාල ගාම කියලා. ගොවියන් විසූ ගම්මාන වලට කියනවා කසිකාර ගාම කියලා. මණික් ගැරූ හෝ මණික් කැපූ අය විසූ ගම්මාන වලට කියනවා මණිකාර ගාම. 4 ලියන්න වඩ්ඩකි ගාම. වඩ්ඩකි ගාම. 4 වඩ්ඩකි ගාම. 4 වඩ්ඩකි ගාම. වඩ්ඩකි ගාම කියලා කියන්නේ වඩුවන් විසූ ගම්මාන. ඊතලයක් ගහලා ලියන්න වඩුවන් විසූ ගම්මාන. වඩුවන් විසූ ගම්මාන. වඩුවන් විසූ ගම්මාන. වඩුවන් විසූ
ගම්මාන. වඩුවන් විසූ ගම්මානවලට කියනවා වඩ්ඩකි ගාම කියලා. වඩුවන් විසූ ගම්මානවලට කියනවා වඩ්ඩකි ගාම කියලා. වඩුවන් විසූ ගම්මාන වඩ්ඩකි ගාම. next one කුම්භකාර ගාම. කුඹල් කරුවෝ. කුම්භකාර ගාම. ලියන්න කුම්භකාර ගාම. කුම්භකාර ගාම. කුම්භකාර ගාම. ඊතලයක් ගහන්න. කුම්භකාර ගාම. කුම්භකාර ගාම. ඊතලයක් ගහන්න. ගහලා ලියන්න වලන් සාදන්නන් විසූ ගම්මාන. වලන් සාදන්නන් විසූ ගම්මාන. වලන් හදපු අය විසූ ගම්මාන. වලන් සාදන්නන් විසූ ගම්මාන. කුඹල් විසූ ගම්මාන. වලන් සාදන්නන් විසූ ගම්මාන. කුම්භකාර ගාම. කුම්භකාර ගාම. වලන් සාදන්නන් විසූ ගම්මාන. අවසාන එක කේවට්ට ගාම. කයන්න කියන්න. කේවට්ට ගාම. කේවට්ට ගාම. කේවට්ට ගාම. කේවට්ට ගාම. කේවට්ට ගාම. 6 වෙනි වෘත්තිකයන් විසූ ග්‍රාමය කේවට්ට. කේවට්ට ගාම කියලා කියන්නේ දීවරයන් විසූ ගම්මාන. ඊතලයක් ගහලා ලියන්න. දීවරයන් විසූ ගම්මාන. දීවරයන් විසූ ගම්මාන. දීවරයන් විසූ ගම්මාන. දීවරයන් විසූ ගම්මාන. කේවට්ට ගාම කියලා කියන්නේ දීවරයන් විසූ ගම්මාන වලට. right පුතා. වැව් ගම්මාන හෙවත් වාපි ගාම තමයි මුල් ඓතිහාසික යුගයේ තුල වැඩිපුර ගොඩනැගිලා තිබුණේ. මෙන්න මේ වාපි ගාම වලට අමතරව විවිධ වෘත්තිකයන් විසූ ග්‍රාම 6කොත් වෙන වෙනම ගොඩනැගිලා තිබුණා. ඒවට අපි කියන වෘත්තිකයන් විසූ ග්‍රාම කියලා. එහෙම ගොඩනැගිච්ච වෘත්තිකයන් විසූ ග්‍රාම 6ක් තියෙනවා. කාරගාම, මණිකාරගාම, ගෝපාලගාම, වඩ්ඩකිගාම කියන්නේ කුම්භකාරගාම. next one කේවට්ටගාම. කේවට්ටගාම ජීවත් වෙන්නේ කවුද? දීවරයෝ. දීවරයන් විසූ ගම්මාන කේවට්ටගාම. කුම්භකාරගාම කියලා කියන්නේ වලන් සාදන්නන් විසූ ගම්මාන. වඩ්ඩකිගාම කියලා කියන්නේ වඩුවන් විසූ ගම්මාන. ගෝපාලගාම කියන්නේ ගෝපල්ලන් විසූ ගම්මාන. මණිකාරගාම කියන්නේ කෙරුවෝ මෙනි විසූ ගම්මාන. කසිකාරගාම කියන්නේ ගොවියන් විසූ ගම්මාන. මේ හයම වෘත්තිකයන් විසූ ජනාවාස වලට උදාහරණ. මුල් ඓතිහාසික යුගයේ තුල වාපි ගාම වලට අමතරව විවිධ වෘත්තිකයන් විසූ ජනාවාස කොට නැගිලා තිබුණා. එයාන්නේ වෘත්තිකයන් විසූ ග්‍රාම 6ක් තියෙනවා. ඒ 6 තමයි මේ ලියාගත්තේ. right. ඊට පහළින් දාලා තියෙනව නේද? බලා ගන්න. මේ හැරුණු විට කාර්ය පදනම් කරගෙන ක්‍රියාත්මක වූ තවත් ගම් වර්ග කීපයක්ද තිබුණේ. වෘත්තිකයන් විසූ ජනාවාස වලට අමතරව විවිධ කාර්යයන් වල නියලුණ ජනතාව ජීවත් වෙච්ච ජනාවාස වර්ග කී තුනකුත් තිබිලා තියෙනවා. ඒගොල්ලෝ තනින් තනට ගිහිල්ලා එක කාර්යයන් කරන් එක ගමේ ජීවත් වෙනවා. ඒගොල්ලෝ උදේට යනවා ගමෙන් එළියට ගිහලා එක කාර්යයන් කරන්. හරිද නේද? එහෙනම් වෘත්තිකයන් විසූ ග්‍රාම වලට අමතරව විවිධ කාර්යයන් වල නියලුණ ජනතාව ජීවත් වෙච්ච ජනාවාස වර්ග තුනකුත් තිබිලා තියෙනවා. විවිධ කාර්යයන් වල නියලුණ ජනතාව ජීවත් වුණු ජනාවාස ඒගොල්ලෝ විවිධ කාර්යයන් කරන්. ගමෙන් එළියට ගිහිල්ලා විවිධ කාර්යයන් කරලා ගමට එනවා. විවිධ කාර්යයන් වල නිරත වූ ජනතාව ජීවත් වෙච්ච ජනාවාස වර්ග තුනකුත් තිබිලා තියෙනවා. right. බලා ගන්න. වෘත්තිකයන් විසූ ග්‍රාම වලට අමතරව වාපි ග්‍රාම වලට අමතරව විවිධ කාර්යයන් පදනම් කරගෙන ගොඩනැගිච්ච ජනාවාස වර්ග තුනක් තිබිලා තියෙනවා. ඒ තුනෙන් එකක් තමයි පුතා ප ဋ ාණ ගාම කියලා කියන්නේ. මොකද්ද? ප ဋ ාණ ගාම. මොකක්ද? ලියන්න. එක ප ဋ ාණ ගාම. ප ဋ ාණ පට්ටන ගාම කියලාත් කියනවා. ප ဋ ාණ ගාම. පට්ටන ගාම. පට්ටන ගාම. පට්ටන ගාම. ප ဋ ාණ ගාම. මේ ප ဋ ාණ ගාම ළඟ වරහන් අස්සේ ලියන්න පටුන් ගම් කියලාත් කියනවා. පටුන් ගම්. පටුන් ගම් පයන්න. පටුන් ගම්. ප ဋ ාණ ගාම. පටුන් ගම්. ප ဋ ාණ ගාම හෙවත් පටුන් ගම් කියලා ජනාවාස කොට නැගිලා තිබුණා මුල් ඓතිහාසික යුගයේ. මේ ප ဋ ාණ ගාම
එහෙම නැත්නම් පටුන්ගම් කියලා කියන්නේ පුතා වරායක් අසබඩ පිහිටි ජනාවාස වලට තොටුපොළ ජනාවාස තොටුපොළක් ළඟ වරායක් ළඟ ගොඩනැගිච්ච ජනාවාස වලට තමයි කිව්වේ පටුන්ගම් කියලා. ප ဋ ාණ ගාම කියලා. මේ පටුන්ගම් වල ප ဋ ාණ ගාම වල ජීවත් වෙන ජනතාවගේ කාර්ය වෙන්නේ මොකක්ද? ඒ වරායට ඒ තොටුපොළට එන නෞකාවල තියෙන භාණ්ඩ බාන එක ඒ නැවට අලුතෙන් භාණ්ඩ පරවන එක නේද? නැව්වලට බඩු බෑම බඩු පැටවීම ආදී කාර්යයන් වල නියලුණ ජනතා වාසය කරපු ජනාවාස වලට කියනවා ප ဋ ාණ ගාම හෙවත් පටුන්ගම් කියලා. තොටුපොළ ජනාවාස තොටුපොළක් ළඟ වරායක් ළඟ පිහිටි ජනාවාස වලට කියන්නේ ප ဋ ාණ ගාම හෙවත් පටුන්ගම් කියලා. ලියන ඊතලයක් ගහලා වරාය අසල වරාය ආශ්‍රිතව සර් කොතනද ලියන්නේ සර්? ඔව් මොකද පුතේ? කොතනද ලියන්නේ? දැන් මේ හැරුණු විට කාර්ය පදනම් කරගෙන ක්‍රියාත්මක වූ තවත් ගම් වර්ග කිහිපයක් තිබුණ කියලා තියෙනවද ප්‍රකාශය? තියෙනව නේද? තියෙනවද? තියෙනව නේද? ඔව් අංක 7 කියලා දාන්නේ අංක 7 කියලා තියෙන අංක 7 කියලා තියෙන එක දාලා 7 කියලා තියෙන එතන ලියන 7 ළඟ ප ဋ ාණ ගාම පටුන්ගම්. එතන ඊතලයක් ගහලා ලියන්න ඕන. ඊතලයක් ගහලා ලියන්න ඕන වරාය ආශ්‍රිතව බිහි වූ ජනාවාස වරායන් 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 ආශ්‍රිතව බිහි වූ ජනාවාස වලට තමයි කියන්නේ පටුන්ගම් කියලා. වරායක් ළඟ බිහි වෙච්ච තොටුපොළ ජනාවාස වලට කියනවා පටුන්ගම් කියලා. වරායන් ආශ්‍රිතව බිහි වූ ජනාවාස වලට කියනවා පටුන්ගම් කියලා. බඩු බාන බඩු පැටවීම තමයි ඒගොල්ලෝගේ කාර්යය. වරායට නෞකාවල තියෙන බඩු බාන එක බඩු පටවන එක තමයි ඒගොල්ලොන්ගේ ඩියුටිය. නෙක්ස්ට් වන් නියම්ගම්. නියම්ගම් තව කාර්ය පදනම් කරන් ගොඩනැගිච්ච ජනාවාස වර්ගයක් ග්‍රාමයක් තිබුණා නියම්ගම්. ලියන් දෙක ඊළඟ 8 නියම්ගම්. නියම්ගම් නියම්ගම් ඔය නියම්ගම් කියලා කියන්නේ ඒ ගමේ හැමෝම කරන්නේ පුතේ වෙළඳාම් කරන එක. වෙළෙන්ද ජීවත් වෙච්ච ජනාවාස වලට තමයි කියන්නේ නියම්ගම් කියලා. ඊතලයක් ගහලා ලියන්න වෙළඳ ගම්මාන. වෙළඳ ගම්මාන. ඒ ගමේ ඔක්කොම කරන කාර්ය මොකද්ද? රට සේරුව කියලා වෙළඳාම් කරන එක. වෙළඳාමෙන් තමයි ජීවත් වෙන්නේ. වෙළඳ ගම්මාන. නියම්ගම් කියලා කියන්නේ වෙළඳ ගම්මාන. නියම්ගම් කියලා කියන්නේ වෙළඳ ගම්මාන. නියම්ගම් කියලා කියන්නේ මොනවටද පුතේ? වෙළඳ ගම්මාන වලට. නියම්ගම් වෙළඳ ගම්මාන. next one ඔලගම් 9 ලියන්න. ඔලගම් 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 ඔයන්න ඔලගම් 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 ඔයන්නලා යන්න. ඔලගම් ඔලගම් කියලා ජනාවාස වර්ගයක් ගොඩනැගිලා තිබුණා. ඔලගම් ඊතලයක් ගහලා ලියන්න. ඔලගම් කියලා කියන්නේ ජනතාව විසින් අතහැර දැමූ වැව් ගම්මාන. ඔලගම් කියලා කියන්නේ ජනතාව විසින් අතහැර දැමූ වැව් ගම්මාන. ජනතාව විසින් අතහැර දැමූ වැව් ගම්මාන. දැන් බය වෙන්න එපා පුතාලා. දැන් මේවා ටිකක් සංකීර්ණ කොටස්. මම දැන් මේව හෝල් ක්ලාස් එක පටන් ගත්තාම මේ දෙවෙනි පාඩම මම සාරාංශකරණයක් කරනවා ඒ හෝල් වල. හොඳද? තම තමන්ගේ ක්ලාසස් වල මම එක දවසක් අරගෙන සමස්ත පාඩමම ආයි සාරාංශ කරලා ලියවලා දෙවෙනි පාඩම ආයි එක දවසක් මම සාරාංශ කරලා අඩුපාඩු හදලා නීට් එකට හෝල් ක්ලාස් එකේ මම ඒ ටික හදලා දෙනවා. බය වෙන්න එපා. හරිද නේද? රයිට්. එතකොට අපි වැඩ ගොඩක් තියෙන හෝල් ක්ලාස් එකේ කරන්න. හෝල් ක්ලාස් පටන් ගත්තාම දැන් හෙට ඇඹිලිපිටියේ බ්‍රහස්පතින්දා කණ්ඩායම පටන් ගන්න. හෙට ඔයාලා හවස 3ට හෝල් ක්ලාස් එකට එන්න ඕනි. බ්‍රහස්පතින්දා ටීම් එකේ අය. හරිද? ඇඹිලිපිටියේ සෙනසුරාදා උදේ ටීම් එකේ අය ඒ වගේම උදේ 10ට ඒගොල්ලෝ හෙට එන්න ඕන. සිකුරාදා පදලංගල සිප්පින් ක්ලාස් එකේ දරුවෝ හෝල් ක්ලාස් එකේ පදලංගල තියෙන සිකුරාදාට ඒගොල්ලෝ හෝල් ක්ලාස් එකට එන්න ඕනි. පැල්මඩුල්ලේ අය සෙනසුරාදා හවස හැන්දෑවේ 5:00 7:00 තියෙන 10 හෝල් ක්ලාස් එකට ඒගොල්ලෝ එන්න ඕනි. සිකුරාදා මගේ නිව් ටවුන් එකේ ගෲප් එකේ අය සිකුරාදා රෑ ගෲප් එකට එන්න ඕනි.
ඊළඟට ඉරිදර මොරකැටියේ තියෙන ගෲප් එකේ මොරකැටි අය මොරකැටි ගෲප් එකට වාර්තා කරන්න ඕනේ ඉරිදට. හර නේද? 10 දරුවෝ. ඒ නිසා ඒ සියලු දරුවෝ ඒ සෙන්ටර්ස් වලට ඒ ක්ලාසස් තියෙන තැන් වලට ඒ දිනවලට වෙලාවට වාර්තා කරන්න. අපි හෙට ඉඳලා ඒ ක්ලාස් ටික පටන් අරන් යනවා. අපිට ගොඩාක් වැඩ තියෙනවා. අපි චුට්ටක් පරක් වෙලා තියෙන අපිට තියෙනවා පාඩමක විතර ඇරියස් එකක්. සාමාන්‍ය අවුරුදු වල අපි මේ වෙනකොට තුන්වෙනි පාඩම යන්නේ. අපි ඉක්මනින් මේ වෙනස හදා ගන්න ඕනි. ඒ නිසා තුන්වෙනි පාඩම ඉක්මනින් පටන් ගන්න තියෙන පුතේ ඉක්මනින්ම මේ මාසේ අන්තිම සතියේ තුන්වෙනි පාඩම පටන් අරගෙන අප්‍රේල් මාසය තුලත අපි තුන්වෙනි පාඩම අවසන් කරන්න ඕනේ. දෙවෙනි පාඩම තරම් දිග නෑ තුන්වෙනි පාඩම. හර නේද? නිසා ඉක්මනින් තුන්වෙනි පාඩම ඉවර කරලා හර නේද? වාර විභාගයක් අපි ක්ලාස් එකේ තියෙනවා ටෙස්ට් එකක් වාර පරීක්ෂණයක්. පළවෙනි වාර පරීක්ෂණය මුහුණ දෙන්න ඕන අපි. ඒකට ලියන්නත් ඕනේ. ඉතින් වැඩ ගොඩාක් තියෙනවා. ඒ නිසා වැඩ අතාරින්න එපා. මේවා අමාරු තැන් අනිවාර්යෙන්ම මම හෝල් ක්ලාස් එකේ කියලා දෙනවා. රයිට්. ඔලගම්. ඔලගම් කියන්නේ ජනතාව විසින් අතහැර දෙමු වැව් ගම්මාන. ජනතාව විසින් අතහැර දෙමු වැව් ගම්මාන වලට කියනවා ඔලගම්. ජනතාව අතහැර ගිහිල්ලා තියෙන. ඒ ගමේ කවුරුවත් දෙන්නේ නැහැ. කාලයක් ජීවත් වුණා. ඒ පැත්තේ වගා කරා කාලා බීලා වැටි කරගත්ත. ඒ පැත්තෙන් අස්සන නෙලා ගත්ත කට්ටිය මිෂින් කාර්ය කරගත්ත ගියා. හර නේද? එහෙනම් ඔලගම් කියලා ජනාවාස වර්ගයක් ගොඩනැගිලා තිබුණා. ඔලගම් කියන්නේ ජනතාව විසින් අතහැර දැමු වැව් ගම්මාන. දැන් ඒ මිනිස්සු නෑ වැඩේ කරන් ගිහිල්ලා. ජනතාව විසින් අතහැර දැමු වැව් ගම්මාන වලට කියනවා පුතා ඔලගම් කියලා. එහෙනම් කාර්ය පදනම් කරන් ගොඩනැගුණු ජනාවාස වර්ග තුනක් තිබුණා. කාර්ය පදනම් කරන් ගොඩනැගුණු ග්‍රාම තුනයි. ප ဋ ාණ ගාම, නියම් ගම් සහ ඔලගම්. කියන්නේ ප ဋ ාණ ගාම, නියම් ගම්, ඔලගම්. ආපහු කියන්නේ ප ဋ ාණ ගාම, නියම් ගම්, ඔලගම්. තව සැරයක් කියන්නේ ප ဋ ාණ ගාම, කමා වක්, නියම් ගම්, කමා වක්, ඔලගම්. ප ဋ ාණ ගාම, නියම් ගම්, ඔලගම්. මොනවාද? කියන්නේ ප ဋ ාණ ගාම, නියම් ගම්, ඔලගම්. කාර්ය පදනම් කරගත් ග්‍රාම කීයද? 3යි. ප ဋ ාණ ගාම, නියම් ගම්, ඔලගම්. ප ဋ ාණ ගාම කියලා කියන්නේ මොකද්ද? ප ဋ ාණ ගාම කියන්නේ වරායක් අසබඩ බිහි වෙච්ච ජනාවාස වලට නේද? වරායක් ළඟ තියෙන ඒවට කියනවා ප ဋ ාණ ගාම කියලා. වෙළඳාමෙන් ජීවත් වෙච්ච විසූ ගම්මාන වලට කියනවා නියම් ගම් කියලා. ජනතාව විසින් අතහැර දැමූ වැව් ගම්මාන වලට කියනවා මොකක් කියලාද? ඔලගම් කියලා. ඔන්න දැන් බලා ගන්නකෝ. දැන් මුල් ඓතිහාසික යුගයේ තුල ගොඩනැගිලා තිබිලා තියෙනවා ගම්මාන වර්ග තුනක්. මුල් ඓතිහාසික යුගයේ තුල ගොඩනැගිලා තිබුණා ගම්මාන වර්ග තුනක්. ඔන්න බලන්නකෝ මුල් ඓතිහාසික යුගය. මුල් ඓතිහාසික යුගයේ තුල ගොඩනැගිලා තිබුණා ප්‍රධාන ගම්මාන වර්ග තුනක්. ගම්මාන වර්ග තුනක් තිබුණා. මොනවද ගම්මාන වර්ග තුන? කියන්න බලන්න. ගම්මාන වර්ග තුන කියන්නේ මොකද්ද? ගම්මාන වර්ග තුන ඒ වැඩිපුරම තිබුණේ මොන ගාමද? ගම්, නියම් ගම්, ගාම. මොනවද වැඩිපුරම තිබුණේ මොන ගාමද? වාපි ගාමනේ. වාපි ගම්. මෙවක් කේන්ද්‍ර කරගෙන ඒ අසබඩ ගොඩ නැගිච්ච වාපි ගාම තමයි වැඩිපුර තිබුණේ. වැඩිම තිබුණේ මොන ගම්මානද? වාපි ගාම. මේ වාපි ගාම වලට අමතරව තිබුණා මොනවද? වෘත්තිකයන් විසූ ග්‍රාම. වෘත්තිකයන් විසූ ග්‍රාම තිබුණා 6ක්. වෘත්තිකයන් විසූ ග්‍රාම කීයක් තිබුණායි? 6ක් තිබුණා. ඊට අමතරව තිබුණා කාර්ය පදනම් කරගත් ග්‍රාම 3ක්. එහෙනම් මුල් ඓතිහාසික යුගයේ තුල ගොඩනැගිලා තිබුණා ප්‍රධාන ගම්මාන වර්ග 3ක්. වැඩිපුර තිබුණේ මොනවද? වාපි ගාම. ඊට අමතරව තිබුණා වෘත්තිකයන් විසූ ග්‍රාම. ඊට අමතරව තිබුණා කාර්ය පදනම් කරගත් ග්‍රාම. කාර්ය පදනම් කරගත් ග්‍රාම 3යි. වෘත්තිකයන් විසූ ග්‍රාම 6යි. වැඩිපුර තිබුණේ වාපි ගාම. මහා වංශ එක තැනක දුන්නා. ඒ කාලේ ගොඩනැගිච්ච වාපි ගාම 4කට උදාහරණ. සුමන වාපි ගාම, විහාර වාපි ගාම, හුන්දරි වාපි ගාම සහ කඩහ වාපි ගාම. කියන්නේ ඒ කාලේ ගොඩනැගිච්ච වාපි ගාම කීපයකට නම් කියන්නේ සුමන වාපි ගාම, විහාර වාපි ගාම, හුන්දරි වාපි ගාම, විහාර වාපි ගාම, හුන්දරි වාපි. වාපි ගාම 4කට උදාහරණ මහා වංශ දීලා තියෙනවා. කියන්නේ සුමන වාපි ගාම, විහාර වාපි ගාම, හුන්දරි වාපි විහාර ගාම, වාපි කඩහ ගාම, වාපි ගාම. හුන්දරි. වාපි ගාම තිබුණා, වෘත්තිකයන් විසූ ග්‍රාම තිබුණා, කාර්ය පදනම් කරගත් ග්‍රාම තිබුණා. ප්‍රධාන ගම්මාන වර්ග 3ක් තිබුණා මුල් ඓතිහාසික යුගයේ. තේරුණා නේද? රයිට්. එතකොට දැන් අපි මෙහෙම හිතමුකෝ. මේ තුනටම පොදුවේ දාමුකෝ ග්‍රාම කියලා. ග්‍රාම.
මුල් ඓතිහාසික යුගයේ ගොඩනැගිච්ච ගම්මාන ග්‍රාම ප්‍රධාන ග්‍රාම වර්ග 3යි. නේද? වාපි ග්‍රාම, වෘත්තිකයන් විසූ ග්‍රාම, කාර්යපද නම් කරගත් ග්‍රාම. වෘත්තිකයන් විසූ ග්‍රාම 6යි. කසිකාර, මණිකාර, ගෝපාල, කේවට්ට, වඩ්ඩකි නේද? ඊළඟට මණිකාර ගාම නේ. කසිකාර ගාම, මණිකාර ගාම, ගෝපාල ගාම, වඩ්ඩකි ගාම, කුඹකාර ගාම, කේවට්ට ගාම කියලා තිබුණානේ. වෘත්තිකයන් විසූ ග්‍රාම 6ක්. කාර්යපද නම් කරගත් ගාම 3යි. ප ဋ ාණ ගාම, නියම් ගම් සහ උල ගාම. අර නේද? රයිට්. එතකොට දැන් අපි බලමු ඊළඟට මේ මුල් ඓතිහාසික යුගයට අයත් ගම්මානවල විශාලත්වයන්. මුල් ඓතිහාසික යුගයට අයත් ගම්මානවල විශාලත්වයන් බලමුකෝ. මේ මුල් ඓතිහාසික යුගයට අයත් ගම්මානවල විශාලත්වයන් බලමු. කුඩා ගම්මාන තිබුණා, මධ්‍ය ප්‍රමාණ ගම්මාන තිබුණා, ලොකු ගම්මාන තිබුණා. හර නේද? කුඩා ගම්මාන, මධ්‍ය ප්‍රමාණ ගම්මාන, විශාල ප්‍රමාණ ගම්මාන තිබුණා. ලියන්න පහලින් මේ විදිහට තරුවක් දාලා ලියන්න. නැත්නම් තරුවක් දාලා ලියන්න. මුල් ඓතිහාසික යුගයට අයත් ගම්මානවල මුල් ඓතිහාසික යුගයට අයත් ගම්මානවල ඉක්මන ලියමු. මුල් ඓතිහාසික යුගයට අයත් ගම්මානවල මුල් ඓතිහාසික යුගයට අයත් ගම්මානවල මුල් ඓතිහාසික යුගයට අයත් ගම්මානවල විශාලත්වයන් චුට්ටක් මුලින්දලා කියන්නකෝ. චුට්ටක් මුලින්දලා කියන්නකෝ සර්. හරි කියන මුල් ඓතිහාසික ගම්මානවල මුල් ඓතිහාසික ගම්මානවල විශාලත්වයන් මුල් ඓතිහාසික යුගයට අයත් ගම්මානවල විශාලත්වයන් මෙසේ දැක්විය හැක. මුල් ඓතිහාසික යුගයට අයත් ගම්මානවල විශාලත්වයන් මෙසේ දැක්විය හැක. මුල් ඓතිහාසික යුගයට අයත් ගම්මානවල විශාලත්වයන් මෙසේ දැක්විය හැක. right. අපි ලියමු මුල් ඓතිහාසික යුගයට අයත් ගම්මානවල විශාලත්වයන්. දැන් පොතේ චුට්ටක් මැදට කරලා වෙන පාට පෑනක් අරගෙන ලියමු මේ විශාලත්වයන්. කුඩා ගමක් කොච්චර ලොකුයිද? මධ්‍ය ප්‍රමාණ ගමක් කොච්චර ලොකුයිද? විශාල ප්‍රමාණ ගමක් කොච්චර ලොකුයිද කියලා. පොතේ මැදට කරලා තරුවක් වගේ අංක එක වගේ දාලා වෙන පාට පෑනක් ඈ මොකද්ද? ගම්මානවල මුල් ඓතිහාසික යුගයට අයත් මුල් ඓතිහාසික යුගයට අයත් ගම්මානවල විශාලත්වයන් මෙසේ දැක්විය හැක. මුල් ඓතිහාසික යුගයට අයත් ගම්මානවල විශාලත්වයන් මෙසේ දැක්විය හැක. ලියන්න තරු තුනක් දාලා මේ විදියට. ලියන්න 1. කුඩා ප්‍රමාණයේ ගමක විශාලත්වය. 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 හෙක්ටයාර කුඩා ප්‍රමාණයේ ගමක විශාලත්වය. කුඩා ප්‍රමාණයේ ගමක විශාලත්වය. කුඩා ප්‍රමාණයේ ගමක විශාලත්වය. හෙක්ටයාර 0.15කට වඩා 0.15කට වඩා වැඩි නොවිය. 0.15කට වඩා වැඩි නොවිය. 0.15කට වඩා වැඩි නොවිය. මේ කුඩා ප්‍රමාණ ගමක විශාලත්වයේ මුල් ඓතිහාසික යුගයේ හෙක්ටයාර 0.15කට වඩා අඩු වගයක් අරන් දෙන ඉතාම කුඩා ගම්මාන. එහෙනම් මුල් ඓතිහාසික යුගයේ කුඩා ප්‍රමාණ ගමක විශාලත්වයේ කොච්චරද? මුල් ඓතිහාසික යුගයේ කුඩා ප්‍රමාණ ගමක විශාලත්වයේ කොච්චරද? හෙක්ටයාර 0.15කට වඩා අඩු වගයක් අරන් තියෙන. කියන්නේ හෙක්ටයාර 0.15කට වඩා අඩු වගයක් අරන් තියෙනවා කුඩා ප්‍රමාණ ගමක විශාලත්වය. ලියන 2. මධ්‍ය ප්‍රමාණයේ ගමක විශාලත්වය. මධ්‍ය ප්‍රමාණයේ ගමක විශාලත්වය. මධ්‍ය ප්‍රමාණයේ ගමක විශාලත්වය. මධ්‍ය ප්‍රමාණයේ ගමක විශාලත්වය.
මධ්‍ය ප්‍රමාණයේ ගමක විශාලත්වය මධ්‍ය ප්‍රමාණයේ ගමක විශාලත්වය හෙක්ටයාර මධ්‍ය ප්‍රමාණයේ ගමක විශාලත්වය හෙක්ටයාර දෙකකට වඩා හෙක්ටයාර දෙකකට වඩා වැඩි නොවීය හෙක්ටයාර දෙකකට වඩා වැඩි නොවීය මධ්‍ය ප්‍රමාණයේ ගමක විශාලත්වය හෙක්ටයාර දෙකකට වඩා වැඩි නොවීය හෙක්ටයාර දෙකකට වඩා වැඩි නොවීය මධ්‍ය ප්‍රමාණයේ ගමක විශාලත්වය හෙක්ටයාර දෙකකට වඩා වැඩි වෙලා නැහැ දෙකකට අඩුයි එන අක්කර 5කට අඩුයි අක්කර 5කට අඩුයි මධ්‍ය ප්‍රමාණයේ ගමක විශාලත්වය අද ලංකාවේ නම් සමහර මිනි එක පවුලකට අක්කර 5ක් තියෙනවා එක පවුලකට අක්කර 5ක් තියෙනවා දැන් පවුල් දෙකකට අක්කර 5ක් තියෙනවා දැන් පවුල් 5කට අක්කර 5ක් තියෙනවා හරි ඒ කාලේ මධ්‍ය ප්‍රමාණයේ ගමක විශාලත්වය හෙක්ටයාර දෙකකට අඩුයි මුළු ගමේම කට්ටියනේ අක්කර 5කට අඩු ඒ ළඟ පොඩි තැන්වල ගෙවල් හදාගෙන ඉන්නවා බලන්නකෝ අදටත් වඩා ගම්මාන පොඩි නේද රයිට් මධ්‍ය ප්‍රමාණයේ ගමක විශාලත්වය හෙක්ටයාර දෙකකට අඩුයි ලියන්න 3 විශාල ප්‍රමාණයේ ගමක විශාලත්වය 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 හෙක්ටයාර දෙකකට වඩා වැඩි නොවි දෙකකට වඩා වැඩි විය හෙක්ටයාර දෙකකට වඩා වැඩි විය හෙක්ටයාර දෙකකට වඩා වැඩි විය විශාල ප්‍රමාණයේ ගමක විශාලත්වය හෙක්ටයාර දෙකකට වඩා වැඩිලු විශාල ප්‍රමාණයේ ගමක විශාලත්වය හෙක්ටයාර දෙකකට වඩා වැඩිලු ලොකු ගමක් හෙක්ටයාර දෙකකට වඩා වැඩි මධ්‍ය ප්‍රමාණයේ ගමක් හෙක්ටයාර දෙකකට වඩා අඩුයි කුඩා ප්‍රමාණයේ ගමක් හෙක්ටයාර 0.1කට වඩා අඩු වගයක් අරන් තියෙන නේද එහෙනම් කුඩා ප්‍රමාණයේ ගමක් හෙක්ටයාර 0.1කට වඩා අඩු වගයක් අරගෙන තියෙනවා මධ්‍ය ප්‍රමාණයේ ගමක් හෙක්ටයාර 2කට වඩා අඩුයි විශාල ප්‍රමාණයේ ගමක් හෙක්ටයාර 2කට වඩා වැඩි කියන එක මතක තියාගන්න. හරි නේද? ලියන් ප්‍රධාන තරුවක් ඊළඟ තරුව ප්‍රධාන තරුවක් ලියන්න. සාමාන්‍යයෙන් ගමක ඊළඟ තරුව ලියන් ටටක් ගාලා ලියන් සාමාන්‍යයෙන් ගමක මේකට ටික ගාලා ලියාගත්තම ඇති ටටක් ගාලා ලියමු. සාමාන්‍යයෙන් ගමක පවුල් සාමාන්‍යයෙන් ගමක පවුල් 5-6 අතර ප්‍රමාණයක් වාසය කර තිබුණි. සාමාන්‍යයෙන් ගමක පවුල් 5-6 අතර ප්‍රමාණයක් වාසය කර තිබුණි. සාමාන්‍යයෙන් ගමක පවුල් 5-6 අතර ප්‍රමාණයක් වාසය කර තිබුණි. සාමාන්‍යයෙන් ගමක පවුල් 5-6 අතර ප්‍රමාණයක් වාසය කර තිබුණි. සාමාන්‍යයෙන් ගමක පවුල් 5-6ක් තමයි ඉන්නේ. එතනටම ලියන්න. ඇතැම් විශාල ප්‍රමාණයේ ගම්මානවල ඔය හෙක්ටයාර 2කට වඩා වැඩි ලොකු ගම්මානවල ඇතැම් විශාල ප්‍රමාණයේ ඔය එතන තමයි. ඇතැම් විශාල ප්‍රමාණයේ ගම්මානවල ඇතැම් විශාල ප්‍රමාණයේ ගම්මානවල පවුල් 30ක් පමණ වාසය කළ බව 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 සාහිත්‍යමය මූලාශ්‍රවල සඳහන් වේ. සාහිත්‍යමය මූලාශ්‍රවල සඳහන් වේ. සාහිත්‍යමය මූලාශ්‍රවල සඳහන් වේ. සාහිත්‍යමය මූලාශ්‍රවල සඳහන් වේ. සාහිත්‍යමය මූලාශ්‍රවල සඳහන් වේ.
එන කුඩා ප්‍රමාණි ගමක පවුල් 5ක් 6ක් තමයි වාසය කරලා තියෙන්නේ. හෙක්ටයාර 2කට වඩා අඩු නම් හෙක්ටයාර 0.1.5කට වගේ අඩු වගේක් නේ පොඩිම ගමක විශාලත්වය. ඒ පොඩිම ගම්මානවල පවුල් 5ක් 6ක් තමයි වාසය කරලා තියෙන්නේ. හැබැයි ලොකු ගම්මානවල පවුල් 30ක් විතර වාසය කරා කියලා සාහිත්‍යමය මූලාශ්‍රවල සඳහන් වෙලා තියෙනවා. හරිය නේද? දරු පැටාව. මම ඔබගෙන් ප්‍රශ්නයක් අහනවා. වර්තමාන ශ්‍රී ලංකාව තුල වැඩිපුරම තියෙන ගම්මානනේ. අදටත් අපේ රටේ තියෙන ගම්මානනේ. නේද? අපේ රටේ ග්‍රාම සේවා වසම තියෙන 14000ක් විතර. නේද? ගම්මාන 14000කටත් ඊටත් වැඩි ගම්මාන ගත්තා. ග්‍රාම සේවක වසම 14000ක් තියෙනවා. එතකොට වර්තමාන ශ්‍රී ලංකාවෙත් වැඩි ගම්මාන. මට මේකට උත්තරයක් දෙන්න. අපේ රටේ අද තියෙන්නේ ගම්මාන අද අපේ රටේ තියෙන ගම්මාන විතරද? වර්තමාන ශ්‍රී ලංකාවේ තියෙන ගම්මාන විතරද? 100%ක් ලංකාවේ ගම්මාන විතරද තියෙන්නේ? නෑ. ගම්මානට අමතරව තියෙන මොනවද? නගර තියෙනවා. නගර තියෙනවානේ සිටි. නගර තියෙනවානේ. එතකොට මේ මුල් ඓතිහාසික යුගයේ ඔක්කොම ජනාවාස ගම්මානද? මුල් ඓතිහාසික යුගයේ සියලුම ජනාවාස ගම්මානද? නෑ. ඒ නගර තිබුණාද? නගර තිබුණා. ඔව්. අහන්න. ඔව්. දැන් අපි අද නගර කියලා කිව්වට මේ අද නගර වගේ තියෙන ඒවට මුල් ඓතිහාසික යුගයේ කියපු නම තමයි පුර. අද අද අපි නගර කියලා කිව්වට ඒ වගේ වට ඒ කාලේ කිව්වේ කොහමද? පුර කියලා. මොකද කියේ පුරයා. පුර. කොළඹ අනුරාධපුරය. අපි කියන්නේ පුර නගර. දැන් අපි අද නගර කිව්වට ඒවට කියන්නේ ඒ කාලේ පුර කියලා. එහෙනම් මුල් ඓතිහාසික යුගයේ ගම්මාන වලට අමතරව ග්‍රාම වලට අමතරව තිබිලා තියෙනවා නාගරිකයන් වාසය කරපු නගරවැසියන් වාසය කරපු පුර නමින් හඳුන්වපු ඉතා දියුණු ආන්න ජනාවාස විශේෂයකොත් ගම්මාන වලට අමතරව දියුණු මිනිසුන් වාසය කරපු නාගරිකයන් වාසය කරපු පුර නමින් පුර නමින් හඳුන්වපු ජනාවාස විශේෂයකොත් මුල් ඓතිහාසික යුගයේ තුල ගොඩනැගිලා තිබුණා. හැබැයි පුරවල මේ වගේ පවුල් 30ක් 40ක්ද වාසය කරන්නේ. පුරයක දැන් අපි නගරයක් ගත්තොත් නගරවල වාසය කරන්නේ ගම්මානවල ඉන්න වගේ ජනගහනයක්ද? ගම්මානවල ඉන්න ජනගහන වගේ 10 ගුණයක් මිනිස්සු ඉන්න නගරවල. දැන් කොළඹ නගරේ කොච්චර ඉන්නද මිනිස්සු? හිතන්නකෝ. ඒ වගේ ඒ කාලේ ගම්මාන වලට වඩා හාත්පසින් වෙනස් දෙවන්ත ජනගහනයක් පුරවල වාසය කරලා තියෙනවා. තේරුණා නේද? දැන් මුල් ඓතිහාසික යුගයේ ගොඩනැගිච්ච පුර ජනාවාස දෙකකට හොඳම උදාහරණ මොකක්ද දන්නවද? මුල් ඓතිහාසික යුගයේ ගොඩනැගිච්ච පුර දෙකකට හොඳම උදාහරණය තමයි අනුරාධපුරයයි මාගමයි. මාගම කියන්නේ මුල් ඓතිහාසික යුගයේ ගොඩනැගිච්ච පුරයක්. අනුරාධපුරය කියලා කියන්නේ මුල් ඓතිහාසික යුගයේ ගොඩනැගිච්ච පුරයක්. පුර ජනාවාස වලට උදාහරණ තමයි අනුරාධපුරය සහ මාගම. එතකොට මාගම නගරය තුල ක්‍රිස්තු වර්ෂ 6 වන සියවසේ වෙනකොට මාගම නගරේ විතරක් වාසය කරලා තියෙනවා 35000ක ජනගහනයක්. බලන්නකෝ. ගම්මාන වල නම් පවුල් 5 6යි උපරිම ගමක පවුල් 30යි. කියන්නේ පවුලක 5 ගාන වැඩි කරොත් 30ට 150යි. ලොකු ගම කියන්නේ මිනිස්සු 150ක් විතර. හැබැයි මාගම කියන පුර ජනාවාසයේ 35000ක් විතර වාසය කරලා තියෙනවා. එක පවුලකට 5 දෙනෙක් දැම්මොත් පවුල් 7000ක් නේ. පවුල් 7000ක් විතර වාසය කරලා. ලොකු ගමක පවුල් 30යි, පුරයක පවුල් 7000යි. හිතහංක වෙනස කොච්චරද කියලා. නේද? එහෙනම් අද වගේම එදා නාගරික ජනාවාස ගොඩනැගිලා තිබුණේ ඒවට කිව්වේ පුර කියලා. ලියන්න ළඟ තරුව. ලියන්න. නාගරික ජනාවාසවල ලියන්න ඊළඟ තරුව නාගරික ජනාවාසවල වරහන් අසලෙන පුර වරහන් අස්සේ පුර වරහන් වහලා ලියන්න නාගරික ජනාවාස වරහන් අස්සේ පුර වහලා
නාගරික ජනාවාස වල නාගරික ජනාවාස වල මෙම තත්ත්වය සම්පූර්ණයෙන්ම වෙනස් විය. මෙම තත්ත්වය පොඩ්ඩක් මුලින්ම කියන්න. නාගරික ජනාවාස වරහන් අස්සේ පුර වහලා ජනාවාස වල මෙම තත්ත්වය සම්පූර්ණයෙන්ම වෙනස් විය. 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 එතෙන්ටම ලියන්න. ක්‍රිස්තු වර්ෂ 6 වන සියවස වන විට 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 මාගම නගරය හා 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 ඊට තදානුබද්ධිත නාගරික ජනාවාසවල ඊට තදානුබද්ධිත නාගරික ජනාවාසවල ඊට තදානුබද්ධිත නාගරික ජනාවාසවල ඊට තදානුබද්ධිත නාගරික ජනාවාසවල අවම තරමින් 35000ක ජනගහනයක් විසූ බව අවම තරමින් තදානුබද්ධිත නාගරික ජනාවාසවල තදානුබද්ධිත නාගරික ජනාවාසවල අවම තරමින් 35000ක ජනගහනයක් විසූ බව අවම තරමින් 35000ක ජනගහනයක් විසූ බව සඳහන් වේ. අවම තරමින් 35000ක ජනගහනයක් විසූ බව සඳහන් වේ. right. මාගම නගරය තුළ විතරක් 35000ක ජනගහනයක් වාසය කරාලු. සාමාන්‍යයෙන් ගමක පවුල් 5යි 6යි ලොකු ගමක පවුල් 30යි. හැබැයි ලොකු නාගරික ජනාවාසවල පුරවල ආන විසූ ජනගහනය අතිවිශාලයි. මාගම විතරක් 35000ක් වාසය අර නේද? right. ඊළඟ තරුව ලියාගෙන ටක් ගාලා කතා කරමු. ලියන්න ඊළඟ ප්‍රධාන තරුව ටක් ගාලා ලියන්න. ඊළඟ තරුව ලියන්න. මුල් ඓතිහාසික යුගයේ ඇතැම් ගම්මාන මුල් ඓතිහාසික යුගයේ එතෙන්ටම සර් ඊළඟ තරුව මුල් ඓතිහාසික යුගයේ ඇතැම් ගම්මාන 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 වැටකින් ආරක්ෂා කර තිබුණි. මුල් ඓතිහාසික යුගයේ ඇතැම් ගම්මාන වැටකින් ආරක්ෂා කර තිබුණි. මුල් ඓතිහාසික යුගයේ ඇතැම් ගම්මාන වැටකින් ආරක්ෂා කර තිබුණි. මුල් ඓතිහාසික යුගයේ ඇතැම් ගම්මාන වැටකින් ආරක්ෂා කර තිබුණි. එවැනි ගම් වෙනත් පාට පෑනකින් ලියන්න. එවැනි ගම් පරික්කිත්ත එවැනි ගම් පයන්න පරික්කිත්ත එවැනි ගම් පරික්කිත්ත ගම් ලෙස හඳුන්වා ඇත. 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 right. එතෙන්ටම ලියන්න. එවැනි ගම් පරික්කිත්ත ගම් ලෙස හඳුන්වා ඇත. පරික්කිත්ත ගම් ලෙස හඳුන්වා ඇත. එතෙන්ටම ලියන්න. වැටකින් ආරක්ෂා කර නොතිබූ ගම් වැටකින් ආරක්ෂා කර
නොතිබූ ගම් වැටකින් ආරක්ෂා කර නොතිබූ ගම් වැටකින් ආරක්ෂා කර නොතිබූ ගම් වැටකින් ආරක්ෂා කර නොතිබූ ගම් අපරික්කිත ගම් ලෙස හඳුන්වා ඇත. 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 රයිට්. මෙන්න මේක අහගෙන ඉන්න වැදගත් කරුණා. මම කිව්වා නේද මුල් ඓතිහාසික යුගයේ එක් ගමක් තවත් ගමකින් වෙන්වුණේ පටු කැලෑතීරයකින් කියලා. මෙන්න මේ කැලෑතීරේ ඉන්න පුළුවන් නේද වනසතුන්. ඒ වනසතුන් හැන්දෑවට රැට ගම් වදින්න පුළුවන්. ඒ නිසා ගම වනසතුන්ගෙන් ආරක්ෂා කරගන්න සමහර ගම්මාන වට කරලා ගම වටා වැටක් බැඳලා තිබුණා. අද නම් අපි වැටක් ගහන්නේ තාප්පයක් ගහන ගේට්ටුවක් දාන්නේ තම තමන්ගේ ඉඩම් වටානේ. තම තමන්ගේ ඉඩම වටා අද වැට බඳිනකොට මුල් ඓතිහාසික යුගයේ මිනිස්සු සාමූහිකව වැට ගහගත්තේ තමන්ගේ ගම්මානය වට කරලා. ඇයි? ගමට වනසතුන් එන එක ආරක්ෂා කරගන්න. ගම ආරක්ෂා කරගන්න ඇතැම් මුල් ඓතිහාසික යුගයට ගම්මාන වටා වැටක් ඉදි කරලා තිබුණා. ගම වටේට වැටක් ඉදි කරලා තිබුණා නම් එවැනි ගම්මාන වලට කියනවා පරික්කිත්ත ගම් කියලා. ඔබේ ගම පරික්කිත්තද කියලා ඇහුවොත් ඔබ කල්පනා කරන්න ඕන ගම වටේට වැටක් තියෙනවා නම් ඔබේ ගම පරික්කිත්තයි. වැටකින් ආරක්ෂා කර තිබූ ගම් පරික්කිත්ත ගම්මාන. වැටකින් ආරක්ෂා කර තිබූ ගම්මාන පරික්කිත්ත ගම්මාන. ගම වටේට වැටක් නැත්නම් එව්වට කියන්නේ අපරික්කිත ගම්මාන කියලා. ගම වටා වැට තියෙනවා නම් එවැනි ගම්මාන මොනවද පුතේ? පරික්කිත්ත ගම්. ගම වටේ වැටක් නැත්නම් එවැනි ගම්මාන වලට කියනවා අපරික්කිත ගම්මාන කියලා. පරික්කිත්ත ගම් අපරික්කිත ගම්. පරික්කිත්ත ගම් අපරික්කිත ගම්. වැටක් සහිත ගම් පරික්කිත්තයි. වැටක් නැත්නම් අපරික්කිතයි. වැටක් සහිත ගම් පරික්කිත්ත ගම්. වැටක් නැති ඒවා අපරික්කිත ගම් කියන එක මතක තියාගන්න. හරි නේද? රයිට්. ලියන්න ආයි ළඟට තරුවක් දාලා ලියන්න. මුල් ඓතිහාසික යුගයට අයත් ඊළඟ තරුව මුල් ඓතිහාසික යුගයට අයත් මුල් ඓතිහාසික යුගයට අයත් මුල් ඓතිහාසික යුගයට අයත් විශාල මුල් ඓතිහාසික යුගයට අයත් විශාල මුල් ඓතිහාසික යුගයට අයත් විශාල නාගරික ජනාවාස හැඳින්වීමට මුල් ඓතිහාසික යුගයට අයත් විශාල මුල් ඓතිහාසික යුගයට අයත් විශාල මුල් ඓතිහාසික යුගයට අයත් විශාල නාගරික ජනාවාස හැඳින්වීමට නාගරික ජනාවාස හැඳින්වීමට නාගරික ජනාවාස හැඳින්වීමට නාගරික ජනාවාස හැඳින්වීමට පුර යන පදය භාවිතා කර තිබුණි. 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 ඒ සනාථ කෙරෙන උදාහරණ දෙකකි. පුර යන පදය භාවිතා කර තිබුණි. ඒ සනාථ කෙරෙන උදාහරණ දෙකකි. ඒ සනාථ කෙරෙන උදාහරණ දෙකකි. ඒ සනාථ කෙරෙන උදාහරණ දෙකකි. රයිට්. දැන් අද නම් නගරවැසියෝ ජීවත් වෙන නාගරිකයන් ජීවත් වෙන ජනාවාස වලට කියන්නේ නගර කියලානේ. හැබැයි රජ කාලේ විශාල නාගරික ජනාවාස හඳුන්වන්න භාවිතා කර පදේ තමයි පුර. පුර කියන පදයෙන් ආන්න ඒ කාලේ විශාල නාගරික ජනාවාස හඳුන්වලා තියෙනවා. ඒ මුල් ඓතිහාසික යුගයේ ගොඩනැගිච්ච ප්‍රධාන පුර දෙක පුරවර දෙක තමයි අනුරාධපුරය සහ මාගම කියලා කියන්නේ. මුල් ඓතිහාසික ගොඩනැගිච්ච පුර දෙකකට උදාහරණ තමයි මාගම සහ
අනුරාධපුරය. ඒතර මේ මුල් ඓතිහාසික යුගයේ පුර කියන ජනාවාස ගොඩනැගිලා තිබුණයි කියලා පෙන්නන හොඳම උදාහරණ දෙකක් තියෙනවා. මුල් ඓතිහාසික යුගයේ පුර කියන ජනාවාස ගොඩනැගිලා තිබුණයි කියලා පෙන්වන්න පුළුවන් හොඳම සාක්ෂි දෙකක් තියෙනවා. පුර ජනාවාස ගොඩනැගිලා තිබුණයි කියලා පෙන්වන්න පුළුවන් කදිම උදාහරණ දෙකක් තියෙනවා. එකක් තමයි පුතේ අහගන්න. එක උදාහරණයක් තමයි එක සාක්ෂියක් තමයි මේ ක්‍රිස්තු පූර්ව 250 ක්‍රිස්තු පූර්ව 250 රචනා වෙච්ච මේ බ්‍රාහ්මීය සෙල්ලිපියක මුල්ම කාලේ බ්‍රාහ්මීය සෙල්ලිපියක තියෙනවා පුතේ මේ පුර කමත කියලා. පුර කමත කියලා තනතුරු නාමයක් සඳහන් කරලා පුර කමත නමින් හඳුන්වාගත් තනතුරක් ගැන ක්‍රිස්තු පූර්ව 250ට අයත් බ්‍රාහ්මීය සෙල්ලිපියක සඳහන් වෙලා තියෙනවා. මේ පුර කමත කියන තනතුරු නාමයේ අර්ථය තමයි මොකක්ද? නාගරික වාස්තු විද්‍යාඥයා කියන එක. නාගරික වාස්තු විද්‍යාඥයාට ඒ කාලේ කියපු නම තමයි පුරකමත. පුරකමත කියන එකේ තේරුම මොකක්ද? නාගරික වාස්තු විද්‍යාඥයා කියන එක. එහෙනම් නාගරික වාස්තු විද්‍යාඥයාට ඒ කාලේ කියලා තියෙන පුරකමත කියලා. එතකොට මේ නාගරික වාස්තු විද්‍යාඥය කියන්නේ කවුද? නගරයේ ගොඩනැගිලි හදනකොට ඒව අනුමත කරන කෙනානේ. නගරයට ගැලපෙන පරිදි ගොඩනැගිල්ල හදනවද? ඒක මේ හානියක් නැද්ද? යෝග්‍යද? ඒ ඔක්කොම බලලා අනුමත කරන ප්ලෑන් එක අනුමත කරන කෙනානේ නේද? නාගරික වාස්තු විද්‍යාඥය කියන්නේ. ඒ හැම නගරයකම ඉන්නවා ප්‍රාදේශීය සභාව, නගර සභාව, මහනගර සභාවල මේ අනුමත කරන ටීఓ මහතුරු නාගරික වාස්තු විද්‍යාඥ අදටත් ඉන්නවා නේද? නගරය තුල අපි ඉදිකිරීමක් කරනකොට එයාගෙන් අවසර ගන්න ප්ලෑන් එක අනුමත කර ගන්න ඕනේ. එහෙනම් රජ කාලෙත් ඔය කාලෙත් නගරවල යම් ඉදිකිරීමක් කරනකොට ඒක අනුමත කරගන්න ඒක යෝග්‍යද බලන්න පරීක්ෂා කර අනුමත කරපු ආන්න වාස්තු විද්‍යාඥයෙක් හිටියා නේද? නාගරික වාස්තු විද්‍යාඥයෙක් හිටියා. එයාට කිව්වා ඒ කාලේ පුර කමත. ඒතර පුර කියන්නේ නාගරික ජනාවාස වලටනේ. පුර කමත කියන්නේ නගරේ වාස්තු විද්‍යාඥයටනේ. එහෙනම් මේ පුර කමත කියන තනතුරෙන් ඔප්පු වෙනවා පුර කියලා ජනාවාස වර්ගයක් ඒ කාලේ තිබුණා කියන එක. පුරයේ නාගරික වාස්තු විද්‍යාඥයා පුර කමත නාගරික වාස්තු විද්‍යාඥයට ඒ කාලේ කියේ පුර කමත කියලා. එහෙනම් මේ පුර කමත කියන තනතුරු නාමයෙන් ඔප්පු වෙනවා පුර කියන ජනාවාස වර්ගය මුල් ඓතිහාසික යුගය තුල ගොඩනැගිලා තිබුණයි කියලා. ලියන්න උදාහරණාංක 1 වෙනත් පාඩ පැන කියලා ලියන්න උදාහරණාංක 1 ක්‍රිස්තු පූර්ව 250ට අයත් වෙලා ගියේ. ක්‍රිස්තු පූර්ව 250ට අයත් ක්‍රිස්තු පූර්ව 250ට අයත් බ්‍රාහ්මීය සෙල්ලිපියක ක්‍රිස්තු පූර්ව 250ට අයත් ක්‍රිස්තු පූර්ව 250ට අයත් බ්‍රාහ්මීය සෙල්ලිපියක ක්‍රිස්තු පූර්ව 250ට අයත් බ්‍රාහ්මීය සෙල්ලිපියක ක්‍රිස්තු පූර්ව 250ට අයත් බ්‍රාහ්මීය සෙල්ලිපියක පුර කමත යනුවෙන් හඳුන්වාගත් පුර කමත යනුවෙන් තනතුරක් සඳහන් කර තිබුණේ. පොඩි මරනේ. ඔව් ඈ පුර කමත යනුවෙන් තනතුරක් සඳහන් කර තිබුණේ. පුර කමත යනුවෙන් තනතුරක් සඳහන් කර තිබුණේ. පුර කමත යනුවෙන් තනතුරක් සඳහන් කර තිබුණේ. එහි අරුත පුර කමත යනුවෙන් තනතුරක් සඳහන් කර තිබුණේ. එහි අරුත නගරයේ ප්‍රධාන වාස්තු ශිල්පියා යන්නයි. 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 එහෙනම් පුර කියන ජනාවාස වර්ගය
මුල් ඓතිහාසික යුගයේ ගොඩනැගිලා තිබුණා කියලා පෙන්වන්න පුළුවන් එක එක්සාම්පල් එකක් උදාහරණයක් තමයි මේ පුරකමත ගැන තනතුර. පුරකමත යනුවෙන් හඳුන්වාගත් තනතුරක් ගැන වාර්තා වෙනවා පැරණි බ්‍රාහ්මීය සෙල් ලිපියක. ඒකේ අර්ථය තමයි නාගරික වාස්තු විද්‍යාඥයා කියන එක. ලියන පුතේ ඉක්මනින් දෙවෙනි උදාහරණ පරක් වෙලා තියෙන්නේ. දෙවෙනි උදාහරණය ලියන්න ටටක් ගාලා. මේකෙන් පස්සේ අපිට තියෙනවා 11 වසරේ දරුවන්ගේ රිවිෂන් එක පටන් ගන්න. පේපර් ක්ලාස් ඔන්ලයින් පන්තිය පටන් ගන්නවා අද. අර නේද? ඒගොල්ලෝ පේපර් ලියන පන්තිය. ලියන්න දෙක. ලියන්න පළවන විජේබාහු රජුට අයත් පළවන විජේබාහු රජුට අයත් පළවන විජේබාහු රජුට අයත් පළවන විජේබාහු රජුට අයත් පනාකඩුව තඹසන්නසේ පළවන විජේබාහු රජුට අයත් පළවන විජේබාහු රජුට අයත් පනාකඩුව තඹසන්නසේ පනාකඩුව තඹසන්නසේ පළවන විජේබාහු රජුට අයත් පනාකඩුව තඹසන්නසේ පනාකඩුව තඹසන්නසේ අනුරාධපුර නගරය නම් කර තිබුණේ 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 නුරුපුර නුරුපුර නුයන්න නුයන්න නුරුපුර නුරුපුර යනුවෙනි නුරුපුර යනුවෙනි right නුරුපුර යනුවෙනි දරු පැටව පළවන විජේබාහු රජතුමාගේ පනාකඩුව තඹසන්නසේ අනුරාධපුරයට කියපු නම තමයි නුරුපුර. පනාකඩුව තඹසන්නසේ අනුරාධපුරයට කියපු නම මොකක්ද? නුරුපුර. එහෙනම් මේ නුරුපුර කියලා හඳුන්වලා තියෙන්නේ වර්තමාන අනුරාධපුරය. පනාකඩුව තඹසන්නසේ අනුරාධපුරයට කොහොමද කිව්වේ? නුරුපුර කියලා. එහෙනම් පනාකඩුව තඹසන්නසේ අනුරාධපුරයට කිව්ව පුතේ නුරුපුර කියලා. එහෙනම් මේකනොත් පේනව නේද? නාගරික ජනාවාස හඳුන්වන්නේ ඒ කාලේ භාවිතා කර පදේ තමයි මොකද්ද? පුර කියන එක. පුරවර පුර අසිරිමත් පුර. එහෙනම් පනාකඩුව තඹසන්නසේ අනුරාධපුරයට කිව්වේ නුරුපුර කියලා. එහෙනම් පළවන විජේබාහු රජතුමාගේ පනාකඩුව තඹසන්නසේ අනුරාධපුරයට කියපු නම මොකක්ද? නුරුපුර. නුරුපුර කියලා කිව්වේ ඒ කාලේ කොහාටද? අනුරාධපුරයට. මොකේද කියන්නේ? පනාකඩුව තඹසන්නසේ. ලියන ඡේදයක් මේ විදිහට එකල ගොඩනැගී පැවති. ලියන ඡේදයක් ගාලා. එකල ගොඩනැගී පැවති. එකල ගොඩනැගී පැවති. එකල ගොඩනැගී පැවති. එකල ගොඩනැගී පැවති පුර දෙකකට උදාහරණ වනුයේ. 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 පුර දෙකකට උදාහරණ වනුයේ. අනුරාධපුරය හා මාගම නගරයයි. 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 අනුරාධපුරයයි මාගමයි ඒ කාලේ ගොඩනැගිච්ච පුර දෙකකට උදාහරණ. අනුරාධපුරයයි මාගමයි ඒ කාලේ ගොඩනැගිච්ච පුර දෙකකට උදාහරණ. right. ඉතින් පස්සේ ටික අපි ක්ලාස් වලදී කතා කරමු. ඒ ක්ලාස් වලදී අපිට කතා කරගන්න පුළුවන් වෙයි. ඊට බ්‍රහස්පතින් දැඹිලිපිටිය ගෲප් එකට තියෙනවා. සිකුරාදා පදලංගලයට තියෙනවා. ගෲප් ක්ලාස් ඒ ඔක්කොම ටික තියෙනවා. හෙට ඉඳලා ආපහු පටන් ගන්නවා. ඒවට සහභාගී වෙන්න. යන්න. මොකද? ළමයි ප්‍රශ්න දෙන්න අහන්නක් ගාලා. මොනවද ප්‍රශ්න? සමේ සෙන්සුරාතිය සෑමිලි පිටිය කට්ටියන්ට ඔව් තියෙනවා. වෙනදලාටම නේද තියෙන්නේ? ඔව් වෙනද ටයිම්ස් වලට තියෙනවා. හරි. හරිනේ?
එහෙනම් අපි ගියා. තපන්තියක් තියෙනවා. අයබෝන් good night. අයිබෝන් සර්. අයිබෝන් සර්. good night. Good night, sir.